समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේවානි භික්ඛවේ පූජානි කතමානි ද්වේ ආමිස පූජාච ධම්ම පූජාච ඒතදග්ගම් භික්ඛවේ ධම්ම පූජාච ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි අද දවසේ මේ ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතව තිබුණේ අපගේ ගුරු දේවෝත්තම අපවත් වී වදාළ කෑගල්ල පුස්සල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මාස ස්වාමින් වහන්සේ විසින් ඔබ දන්නවා උන්වහන්සේ පසුගිය මේ මාස 20 වෙනි දින ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අපවත් වීමට යෙදුණා. එනිසා උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නමක් වශයෙන් මේ ධර්ම දේශනාව බාර අරගෙන කරන්න කියන කාරණාව අපිට මතක් කරනු ලැබුවා ප්‍රඥා ටීවී නාලිකාවෙන්. එම නිසා උන්වහන්සේගේ කරන ගෞරවයක් වශයෙන් උන්වහන්සේගේ දේශනා ඉදිරියට රැගෙන යාමක් වශයෙන් තමයි අපි මේ ස්ථානයට වැඩම කරලා ශිෂ්‍යයන් වහන්සේ නමක් විදිහට මේ ධර්ම දේශනාව පවත්වන්නට තීරණය කරේ. උන්වහන්සේ ජීවත් වෙන්න කාලෙදිත් අපි මේ විදිහට ධර්ම මාධ්‍ය නාලිකාවට රැගෙන ගොස් ධර්ම දේශනා කරන්න උනන්දු කරා. එනවාට අපි කිව්වේ තව ටික කාලයක් ත්‍රිපිටකය අධ්‍යයනය කරලා මේ ධර්ම දේශනා කරන්න යොමු වෙන්නම් කියන කාරණාව. එහෙත් මේ ඇති වෙච්ච හදිසි තත්ත්වයෙන් හින්දා ඉල්ලීම පරිදි අපි මේ විදිහට ධර්ම දේශනා කරන්න මේ මාධ්‍ය නාලිකාවට සම්බන්ධ වුණා. ඔබ දන්නවා මීමුරේ ධම්මාස ස්වාමීන් වහන්සේ මේ ප්‍රඥා ටීවී නාලිකාව ආරම්භයේ පටන්ම මේට සම්බන්ධ වෙලා ධර්ම දේශනා 100 ගණනක් මේ නාලිකාවේ දේශනා කරලා මේ ජීවිතේම දීම නිවන් දකින්න උත්සාහවත් වෙන ධර්ම මාර්ගය මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහවත් වෙන බොහෝ ගිහි පැවිදි පිරිසක් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා ධර්මයේ දේශනා කළා නිවැරදි මාර්ගය පෙන්වා දුන්නා. ඒ මාර්ග මේ ප්‍රඥා ටීවී නාලිකාවෙන් වෙනත් නාලිකාවලින් ඒ ධර්මය අහලා බොහෝ දෙනෙක් ඒ නිවන් මාර්ගය අනුගමනය පිරිස් ඉන්නවා කියන කාරණාව අපි දන්නවා අපිට කතා කරලත් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ වසර 40කට අධික කාලයක් ධර්මයේ ගවේෂණය කරලා අනතුරුව 2005 සහ 2013 සිට අද දක්වාම අපවත් වෙන මොහොත දක්වා මේ ධර්ම මාර්ගය පෙන්වලා දීලා මේ ජීවිතය සපවත් කරගන්නේ කොහොමද කියන කාරණාව මේ නිර්වාණය කියන්නේ මොකක්ද මේ ජීවිතේ නිවන් දකින්නේ කොහොමද කියන කාරණාව පෙන්වන්න සෑහෙන්න අපකප වෙලා මහන්සි වෙලා වැඩ කරපු ස්වාමීන් වහන්සේ නම මේ ප්‍රඥා ටීවී නාලිකාවේ මේ විහාරස්ථානයේ පැමිණලා කෑගල්ලේදී උන්වහන්සේ සමහර ටික දිනකට ධර්ම දේශනා 5ක් 6ක් පැය පටිගත කරනවා. ඒ වගේ දවස් දෙකක් ධර්ම දේශනා 10ක් 12ක් වෙන්න පුළුවන්. විශාල මහන්සියක් එකකට එකක් වෙනස් ධර්ම දේශනා තමයි පටිගත කරේ. ඒ සඳහා ත්‍රිපිටක පොත් අධ්‍යයනය කරලා සෑහෙන්න වෙහෙස මහන්සියක් වෙලා නිදි මරාගෙන කරුණු හොයලා තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරේ. ඒ වගේම මේ නාලිකාව විතරක් නෙවෙයි වෙනත් නාලිකාවටත් වැඩම කළා මාසකට විශාල ධර්ම දේශනා ප්‍රමාණයක් කරා. උන්වහන්සේගේ අපවත් වීම සඳහාත් ඒ වෙහෙස මහන්සිය පවා බලපාන්නද කියන කාරණාව අපි හිතනවා. උන්වහන්සේට අවශ්‍ය උනේ තමන්ගේ නිරෝගී භාවය හෝ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය නැත්තම් වෙහෙස මහන්සිය ගැන සැලකිලිමත් වෙන්න නෙමෙයි. මේ ධර්මය කියන කාරණාව බුදුහාමුදුරුවෝ බුදුන් වහන්සේ වදාළ නිවැරදි ධර්මය කොහොමද අපගේ ජීවිතයට ගලපගන්නේ? උන්වහන්සේගේ තේමාවක් තිබ්බා ජීවිතයට ධර්මය කියලා. ජීවිතයට ධර්මය කියන්නේ අපේ සමාජයේ ධර්මයේ තියෙන එක්ක මැරලා දිව්‍ය ලෝකයට යන්න. එහෙමත් නැත්නම් අනාගත බුදුවරයෙක් හමු වෙ නිවන් දකින්න. එහෙමත් නැත්නම් නිකන් ලෞකික දේවල් බලාපොරොත්තු වෙන්න. එහෙම නැතුව නිර්වාණය කියන එක මේ ජීවිතේන. මේ ධර්මයේ මේ ජීවිතේදී තරුණ කාලේ ඉඳන්ම ගලපගන්නේ කොහොමද කියන කාරණා. වයස්ගත වෙලා නෙවෙයි.
තරුණාවදියේ පටන්ම ධර්මයේ ජීවිතයට ගලපගෙන ජීවිතය සාර්ථක කරගන්න කොහොමද කියන කාරණා තමයි උන්වහන්සේට පෙන්වන්න අවශ්‍ය වුණේ. ඒ සඳහා තමයි උන්වහන්සේ 2013 ඉඳන් අඛණ්ඩව අපවත් වෙන මොහොත දක්වාම දිවාරය වේස වෙලා ඊටාම වේස මහන්සියක් අරගෙන ඔබ වෙනුවෙන් මේ ධර්ම දේශනා සිදු කරනු ලැබුවේ. එනිසා උන්වහන්සේට කරන්න තියෙන ඉහළම ගෞරවය තමයි භෞතිකව කරන උපකාරයක් නේ උන්වහන්සේ පෙන්වලා දුන ධර්ම මාර්ගය අනුගමනය කිරීම කියන කාරණාව. මේක උන්වහන්සේගේ ධර්ම මාර්ගයක් නෙවෙයි. බුදුන් වහන්සේ හොයාගත් ධර්ම මාර්ගයක්. එනවාට අපේ ආපු ක්‍රමයක් තිබුණා. ඔබ දන්නවා උපසම්පදාපා නැති භික්ෂුවොත් එපා නැති ගණින්නාසෙලා හිටිය යුගයක ඉඳලා ක්‍රමානුකූලව ආපු ශාසනයක් තමයි තියෙන්නේ. ඔබ මීට අවුරුදු 50කට කලින් බැලුවොත් එහෙම විහාරස්ථානවල කොහොමද පොය දවසේ වැඩසටහන් කෙරලා තියෙන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා ජාතක කතාපොත කියලා නැත්තම් අකුරු දන්න උපාසක මහත්තයෙක් හරි උපාසිකාවක් හරි ජාතක කතාපොත කියවලා විස්තර කරලා දෙන එකක් හෝ මොකක් හරි ඉඳගෙන කරන භාවනාවක් කරපු එකක් තමයි මේ පොය දවසේ තිබිලා තියෙන්නේ. එහෙම ආපු ගමන් මාර්ගය තමයි මේ ක්‍රමානුකූලව විවිධ භික්ෂුන් වහන්සේලා මහන්සියලා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද නිවැරදි ධර්මය මොකක්ද කියලා හොයන්න මහස මහන්සිය බොහෝ පිරිසක් ඉඳලා තියෙනවා. එහෙම හිටපු එක්ක මහන්සිය තමයි අපගේ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේත් ඒ ධර්ම මාර්ගය ආර කැලෑවල් වල ඉඳමින් විවිධ භාවනා කරමින් ඒ වගේම ගොඩක් වෙහෙස මහන්සි වෙලා ත්‍රිපිටක පොත් අධ්‍යයනය කළ විවිධ දාර්ශනිකයන්ගේ පොත් අධ්‍යයනය කරලා උන්වහන්සේ මේ අද ඔබට දේශනා කරපු ධර්මය ඒ විවිධ මාධ්‍ය නාලිකා ඔස්සේ දේශනා කරපු ධර්මය දේශනා කරන්න යොමු වුණේ. ඒ නිසා බුදුහාමුදුරන්ට කරන ඉහළම පූජාව ප්‍රතිපත්ති පූජාව වගේම උන්වහන්සේ අපේ මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ වෙනුත් යමෙකුට කරන්න තියෙන ඉහළම පූජාව තමයි භෞතික කරන උදව්පකාරයක් නෙවෙයි. උන්වහන්සේ පෙන්නපුවේ ධර්ම මාර්ගය බුදුන් වහන්සේ හොයාගත්තේ ධර්ම මාර්ගය නිවැරදිව අනුගමනය කරලා මේ ජීවිතයේදීම කොහොමද ධර්මයේ තේරුම් ගන්න නැත්නම් නිර්වාණය කියන එක සාක්ෂාත් කරගන්න කියන කාරණාව තමයි උන්වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන ඉහළම පූජාව. ඒ කාලේ තිබ්බ තෙල් අරුබුදයත් එක්ක බොහෝ දෙනෙකුට උන්වහන්සේගේ ආදාන පූජාව සඳහා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට විකල්පයක් වශයෙන් නැත්නම් බොහෝ ඉල්ලීම් පරිදි ප්‍රඥා ටීවී නාලිකාව ඔස්සේ උන්වහන්සේගේ ආදානය සිදුවන අවසන් දිනේ අවසන් අවස්ථාවේ උත්සව සභාව සහ චිතකයට ගිනි දැල්වන අවස්ථාව දක්වා පැය 5ක පමණ කාලයක් ඒක සජීවී විකාශය කරනු ලැබුවා. එතකොට බොහෝ දෙනෙක් ඒක නරබලා තිබ්බා පැමිණෙන්න බැරි කට්ටිය. ඔවුන් ඒ සම්බන්ධයෙන් ගොඩක් සතුටු වුණා. ඒ නරබීමට අවස්ථාව උදා කරලා දුන්නා කියලා. නිසා ප්‍රඥා ටීවී නාලිකාවටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ විහාරස්ථානය වෙත පැමිණිලා අපි ඉල්ලන්නෙත් නැතුව කට්ටිය ඒ කැමැත්තෙන්ම මේ ඒ ආදාන පූජෝස්සේ අවසානයේ දක්වා විකාශය කිරීම සම්බන්ධයෙන් ඒ ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේ වගේම නාලිකාවේ ප්‍රධානියා සහ සම්බන්ධ වන සියලු දෙනාටම විශේෂ ස්තුතියක් අපි පුද කරනු ලබනවා. ඒ උන්වහන්සේගේ ධර්ම දේශනා අසපු දහස් ගණනක ඒකට පිටරට ඉන්න පිරිස් නැත්තම් එන්න බැරි වෙලා හිටිය පිරිස් වෙනුවෙන් ඒ අවස්ථාව උදා කර දීම සම්බන්ධයෙන්. එසා අපිට මෙතනින් ඉදිරියට තියෙන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්ම දේශනා ඕන තරම් අන්තර්ජාල මාධ්‍යවල තිබෙනවා. ඒ වගේම ප්‍රඥා ටීවී නාලිකාවෙත් විශාල ප්‍රමාණයක් තියෙනවා වෙනත් නාලිකාවලත් තිබෙනවා. ඒ දේවල් අහලා උන්වහන්සේ ඉතිරි කරේ නැ දෙයක් අයන්නේ සිට ඉහළ දක්වාම අවසානයේ දක්වාම ආරම්භයේ සිට ඉහළ දක්වාම නිවන් මාර්ගයේ ආරම්භයේ සිට අරහත්ත්වයට දක්වාම ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඒ හින්දා යමෙකුට අවශ්‍ය නම් ඒවා අහලා නිවැරදි ධර්ම මාර්ගයේ හරියට තේරුම් ගන්න පුළුවන්. හින්දා උන්වහන්සේ ඉතිරියක් කරේ නැහැ. අර අවශ්‍ය ධර්මය සම්පූර්ණයෙන්ම දේශනා කරලා තිනවා. අපිත් මේ විදිහට ඉදිරිපත් වෙන්නේ උන්වහන්සේගේ ධර්ම මාර්ගය තවදුරටත් අලුතෙන් සම්බන්ධ වෙන පිරිසුත් ඉන්නවා. විශාල තරුණ පිරිසක් ඉන්නවා කියලා අපි දන්නවා මේ කාලේ. ඕන් වෙනුවෙන් මේ නිවැරදි ධර්ම මාර්ගය උන්වහන්සේ හිලි කරලා දුන්නේ බුදුන් වහන්සේ සොයාගත්ත මේ නිවැරදි ධර්ම මාර්ගය ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ ධර්ම මාර්ගය තවත් බොහෝ පිරිසක් වෙනුවෙන් පෙන්වලා දෙන්න. ඒ නිසා අද මම ඔබට මේ ධර්ම දේශනාවට මාතෘකා පාදයට යොදාගත්තේ බුදුන් වහන්සේ දේශනා කරපු එක්තරා ධර්ම පාඨයක්. උන්වහන්සේ එහිදී භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කියනවා ද්වේමානි භික්ඛවේ පූජානි කතමානි ද්වේ. ආමිස පූජාච ධම්ම පූජාච. මහණෙනි මේ පූජා වර්ග දෙකක් තියෙනවා. මොකක්ද ඒ දෙක? එකක් ආමිස පූජාව අනිත් එක ධර්ම පූජා. මේ ධර්ම පූජාව කියන එක තමයි අද අපි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ.
ධර්මයෙන් බුදුන් පුදනවා කියන්නේ. එහෙම කියලා උන්වහන්සේ නවතින්න ඊළඟට කියනවා ඒතද අග්ගම් බික්කවේ ධම්ම පූජාච. මහන්නේ මේ පූජා වර්ග දෙකෙන් උසස් වන්නේ ඒතද අග්ගම්. එයින් උසස් වන්නේ නැත්නම් අග්‍ර වෙන්නේ ධර්ම පූජාව නැත්නම් ප්‍රතිපත්ති පූජාව කියන කාරණාව. දැන් ඔබට පාසල් ගිහිලා දහම් පාසල් ගිහිලා නැත්නම් ධර්ම දේශන අහලා වෙනත් ක්‍රම වලින් මේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාව කියන කාරණා දෙක ගැන දැනීමක් අවබෝධයක් වැටහීමක් තියෙන ඕන කෙනෙකුට සාමාන්‍යයෙන්. වචන දෙකවත් අහලා තියෙනවනේ. එතකොට මේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියන එක අපි දැනන් ඉන්නේ කවුරු හරි කියපු විදිහට උගන්වපු විදිහට තේරුම් ගත්ත විදිහට ලියපු පොතක් කියලා තියෙන විදිහට. හැබැයි අපි මෙතනින් තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන ආමිෂ පූජා මොකක්ද ප්‍රතිපත්ති පූජා මොකක්ද කියන කාරණාව. අපි මේ කොටස් දෙකකට බෙදලා එක අරගෙන බලමු මොකද්ද ආමිෂ පූජා මොකද්ද ප්‍රතිපත්ති පූජා මොකද්ද. දැන් මේ ධර්ම දේශනාව මේ මාතෘකාව විදිහට අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ජීවිතේම ජීව සඳහා උපකාර වන දහම් කරුණු කිහිපයක් පහදා දෙන්න කියන කාරණාව. අන්න අපිට මේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාව කියන එක මේ ජීවිතේටම ආකාර දෙකකට බලපානවා. ඒ ආකාර දෙක තේරුම් ගත්තොත් අපිට මේ ජීවිතයේදීම නිවන් දකින්නේ කොහොමද කියන කාරණාවත් තේරුම් ගන්න පුළුවන්. මොකද අපේ සමාජයේ මේ නිර්වාණය කියන ගැන ලොකු වැරදි අදහසක් ගිහිල්ලා තියෙනවා. ඒක මරුණාට පස්සේ ඉබේ හම්බෙන දෙයක්. එහෙම නැත්නම් අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙලා ලබා දෙන දෙයක්. එහෙමත් නැත්නම් අර අනිත් ආගම් වල වගේ තියෙන මේ සදාකාලික කොහරි තියෙන තැනක්. අර අපිට ඔළුවට යන අදහසක් තියෙනවා ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති කිව්වම අපි හිතන්නේ නිකන් සදාකාලික ඉන්න පුළුවන් තැනක් කියලා. වෙනම මරණයෙන් පස්සේ තියෙන තැනක් කියලා. නෑ එහෙම එකක් නෙවෙයි මේ නිවන කියන්නේ. මේ ජීවිතේම දැන් ගෞතම බුදුන් වහන්සේ ගත්තොත් එහෙම අවුරුදු 35 තමයි නිවන සාක්ෂාත් කරගත්තේ. නැත්නම් අවුරුදු 80 දී එහෙම නෙවෙයි. ඒක බෙදීමක් තියෙන සෝපාසියස අනුපාසියස කියලා. එනවාට 35 දී තමයි රහත් වෙනකොට රහත්තන් වහන්සේ ඒ මොහොතේ තමයි නිර්වාණය සාක්ෂාත් කරන්නේ. නිවන් සුවය විඳින්නේ. ඒක අවේදිත සුවය කියලා කියන්නේ. නිවන් සුවය විඳින්නේ මේ ජීවත් වෙන මොහොතේදී. උන්වහන්සේගේ ඒ මොහොතේදී. එහෙනම් නිවන කියන එක අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? ලෝභක්කේ නිබ්බානං, දෝසක්කේ නිබ්බානං, මෝහක්කේ නිබ්බානං. මම සරියුත් මහ රහතන් වහන්සේ නිවන ගැන කොහොමද කියලා තියෙන්නේ එහෙම. ලෝභයේ ඡේ වීම, දෝෂයේ ඡේ වීම, මෝහයේ ඡේ වීම. ලෝභ දේශ මොහ වල ඡේ වීම තමයි නිවන කියලා පෙන්නන්නේ. ලෝභ දේශ මොහ හටගන්නේ දැන් නම් ලෝභ දේශ මොහ ඡේ වෙන්න උනත් මේ ජීවිතේ මේ දැන්. එහෙනම් මේ ජීවිතයේදී නිවන් දකින්න නම් අපි කරන්න ඕන බුදුහාමුදුරුවෝ වදාළ නිවැරදි ධර්මයේ හරියට තේරුම් ගන්න ඕන. තේරුම් අරන් පිළිපදින එක තමයි තියෙන බෑ. පිළිපදින්න බෑ තේරුම් ගන්න නැතුව. එහෙනම් මුලින්ම කරන්න තියෙන තේරුම් ගන්න එක. එහෙනම් මේ අපි පළමුව බලමු මේ ආමිෂ පූජාව කියන්නේ මොකක්ද කියලා. ආමිෂ පූජාව කියහම අපිට සාමාන්‍ය මතක් වෙන කාරණා කීපයක් තියෙනවා නේද? ඒ කියන්නේ අපි ගිහිල්ලා විහාරස්ථානයට අපි ගියොත් එහෙම නැත්නම් අපි ගෙදරින් ගමුකෝ. ගෙදර අපි තියෙන එක්කෝ මල් පහන් පූජා කරනවා. ඒ වගේම බුද්ධ පූජාව තියෙනවා. විහාරස්ථාන වෙත ගිහිල්ලත් මල් පහන් පූජා කරලා බුද්ධ පූජාව තියලා පොයි දවසේ සම්බන්ධ වෙලා ඒ විදිහට කරනවා. ඒ වගේම අපි තමු අපි යම්කිසි අසරණෙකුට, හිඟන්නෙකුට, වෙනත් කෙනෙකුට අපි දෙන්න පුළුවන්. පරිත්‍යාගයක් කරනවා. ඒ වගේ වෙනත් වන්දනාමාන කටයුතු කරනවා වෙන්න පුළුවන්. දැන් මේවා තමයි අපේ ආමිෂ පූජාව විදිහට තියෙන්නේ. දැන් මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ආමිෂ පූජා ප්‍රතික්ෂේප කරලා එහෙම නැහැ කොහෙවත්. මොකද අපේ සමාජයේ විවිධ මත තියෙන පුළුවන් විවිධ කට්ටිය මත තියෙනවා ආමිෂ පූජාවෙන් වැඩක් නැහැ ප්‍රතිපත්ති පූජාව තමයි ඕන කියලා. ඔව් ඒක හරි. දැන් ප්‍රතිපත්තියෙන් මුදුන් පුදන්න පුළුවන් නම් ආමිෂේ නොකලා කියලාත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ හිටියේ මුල් කාලේ ආමිෂ පූජා කියන එක තිබුණේ නැහැ නේ ගොඩක්. බොහොම සුළුවෙන් තිබුණේ. පසුව තමයි ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙලා ආවිල්ලා තියෙන්නේ. ඒ නිසා අර විහාරස්ථානයේට චෛත්‍ය මොකටද බෝධි මොකටද පිළිම මොකටද කියලා කියන්න එපා. ඒවා අවශ්‍ය නැහැ අයියේ. හැමෝටම මේ බුදුහාමුදුරු දේශනා කරපු ගැඹුරු ධර්මය කියන එක තේරුම් ගන්න බෑ. ඒ වගේ කට්ටියට ඒකට වන්දනාමාන කරලා පුද සත්කාර කරලා පිනක් කරගන්න ඕනේ අයියේ. ඒ පින කියන එක අපිට ආමිෂ පූජාවෙන් ලැබෙන පින කියන එක අපගේ මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් දෙවියන් අතර මිනිසුන් අතර ආයුවාන සැප බල කියන ලෞකික සැප සම්පත් ලබන්න හේතු වෙනවා. කියන උපතින්ම යමෙකුට විශාල ධනවතෙක් විශාල පෝසතෙක් කියලා ඉපදෙනවා නම් බුදුදහම හේතු වශයෙන් පෙනෙන උපතින්ම. ඒ හේතු වශයෙන් පෙනෙන්නේ ඔවුන්ගේ පෙර ජීවිතයේ තියෙන පින්කම් වල බලමයි මේ කියලා. ඒ නිසා තේරුම් ගන්න බැරි කට්ටියට සමහරට වයස්ගත පිරිස් ඉන්නවා වෙන්න පුළුවන්. යාර ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න බෑ.
අපි දන්නවනේ වෛද්‍ය විද්‍යාවෙත් තියෙනවනේ මේ වයස්ගත වුණාම මොලේ ස්නායු නැත්තම් මේ ස්නායු පද්ධති දුර්වල වෙනවා කියලා ස්නායු වඩපණ වෙනවා කියලා එහෙම දේවල් තියෙනවනේ. මතක ශක්තියත් අඩු වෙන වයසට ගියාම සාමාන්‍යයෙන්. ඒ හින්දා ඒ වගේ කෙනෙකුට සාමාන්‍යයෙන් අර දෙයක් කළා පිනක් රැස් කරගන්න තියෙන්න ඕන. එහෙනම් ඒව අනවශ්‍යයි ඒව කරන්න එපා කියලා කියන්න බෑ. හැබැයි ඒව කරනකොට අපි බුද්ධිමත්ම කරන්න නෝනක්කාරව කරන්න තේරුම් ගන්න ඕන. අනවශ්‍ය විදිහට ඒවට යොමු වෙන්නේ නැතුව නැත්තම් අපතේ යන විදිහට. එමත් නැත්තම් මේ මෝඩ විදිහට කරන්නේ නැතුව අපිටත් ප්‍රඥාවක් තියෙන්න ඕන දැන්. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන අපිට. විවිධ ස්වාමීන් වහන්සේලා විවිධ දේවල් කියනවා වෙන්න පුළුවන් විවිධ ගිහි කට්ටිය විවිධ දේවල් කියනවා වෙන්න පුළුවන්. ඒ වුණාට අපිටත් තියෙන්න ඕන මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා. බෞද්ධයෙක් වුණාම එහෙම වෙන්න එපායි. නැත්තම් කියන කෙනෙක් කරන්න ගියොත් එහෙම අර සිල් ගත්තා වගේ වෙනවා. මුටි ගන්න වෙනවා. නැත්තම් ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා. ඒ හින්දා බණහන පින්වතුන් වශයෙන් නැත්තම් බණහන ශ්‍රාවකයන් වශයෙන් අපිටත් එකක් තියෙන්න ඕන බුද්ධිමත් භාවයක්. මේ කියන දේ හරිද වැරදිද කියලා නිශ්චිත කරන්න. දැන් බුදුහාමුදුරුවෝත් එහෙම අවසරයක් දීලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා නැහනේ. මම කියන එක විතරයි ඇත්ත අනිත් කියන ඔක්කොම බොරු. එහෙනම් මං කියන එකම අහන්න. එහෙම නැත්තම් මේ එක අනිවාර්යෙන්ම අහන්න ඕන මං කියන එක පිළිගන්න ඕන සල්ව බලධාරී බවක් නැහැනේ. නිදහස දෙයිලා තියෙනවා හොඳට විමසලා බලලා මේවා කරන්න. අපිත් කියන්නේ එහෙමයි. අපි ත්‍රිපිටකයට අනුකූලව ත්‍රිපිටක සූත්‍ර අධ්‍යයනය කළා ඊට අනුකූලව කරුණු ඉදිරිපත් කරනවා. බුද්ධිමත්ව හිතලා විමසා බලලා තීරණ ගැනීම නිදහස ඔබට දීලා තියෙනවා. මේක පිළිගන්න ඕන කියන්නේ. එහෙනම් ඕනම දෙයක් දැන් මේ කරන දේවල්. ඒ ආමිෂ පූජාවන් හරි වෙනත් ධර්මයක සම්බන්ධ දෙයක් හරි කරනකොට හොඳට කල්පනාකාරීව කරන එක තමයි හොඳ. හොඳට විමසලා බලන්න ඕන. අපිටත් එක බුද්ධියක් තියෙනවනේ. කවුරු කිව්වත් දැන් හොඳට විමසලා බලන්න ඕන හොඳයි. ඒක අපිටත් හොඳයි අපේ අනාගතයටත් හොඳයි. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ විමසීමේ නිදහස හොඳින්ම දීපු ශාස්ත්‍රවරයෙක්. දැන් එතකොට මේ ආමිෂ පූජාවන් අපිට එපා කියන්න බැරි ඕනේ නැහැ කියන්න බැරි ප්‍රතික්ෂේප කරන්න බැරි ඒකටත් පිරිසක් ඉන්නවා යමු වෙන්න. මොකද දැන් කුඩා ළමයෙක් ගත්තොත් මෙයාට වණ කියලා මේවා කරලා යව හික්මන්න අමාරු. යාවට ක්‍රමානුකූල මේකට අරන් එන්න ඕන නම් කරන්න තියෙන්නේ මොකද්ද? දැන් පෙර පාසලේ ළමයාට ක්‍රමානුකූල අධ්‍යාපන හසුරු කුසලතා කියලා කියන්නේ අධ්‍යාපනයක් ලබා දීලා තමයි එක වසරට දාලා ක්‍රමානුකූල අරන් යන්නේ. එකපාරට පහේ පන්තියට 11 පන්තියට දාන්නේ නේ. අන්න ඒ වගේ තමයි මේ ආමිෂ පූජාව කියන එකෙන් තමයි ක්‍රමානුකූල පොඩි ළමයෙක් නැඹුරු කරන්න ඕන. වයස්ගත කෙනෙක් ඉන්නවා නම් ඒ කටියටත් ඒවට යොමු කරන්න ඕන ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න බෑ නං. තරුණ වයසේ මැදි වයසේ ඉන්න කෙනෙක් එහෙමත් වෙන්න පුළුවන්. අපි ඕන තරම් දන්නවා එහෙම. මේ එහෙම ගැඹුරු දෙයක් තේරුම් ගන්න බැයි නම් ඒ කට්ටියට දැන් වැඩක් නැහැ තේරුම් ගන්න බෑ කියලා හරියන්නේ නැහැ. ඒ කට්ටිය අර පැත්තට යොමු කරන්න ඕනේ අයියේ. ඒ කට්ටිය පින නැති වුණොත් එහෙම පිනක් කරගන්න බැරි වුණොත් එහෙම පව කියන එක ඉදිරිපත් වෙනවා. ඊළඟ භවයේ විපාක දෙන්න. එහෙම වුණොත් එහෙම ඕන්ට අපාගත වෙන්න තමයි සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් ආයේ සෑහෙන කාලෙකට ගොඩ ඒමක් නැහැ. අපි පෙන්නනවානේ උපමාවක් තියෙනවනේ අපි දන්නේ හැමෝම කන කැස් බා විසදොරෙන් අහස බලනවා කියලා. ඒකේ පෙන්නන්නේ එක්වරක් අපාගත වෙච්ච පුද්ගලයෙක් නැවත මනුසත් භාවයක් ලබන එක නම් බොහොම දුර්ලභයි කියන එක. ද්විතීය ජිග්ගල කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඒ සූත්‍ර වල තමයි ඔක තියෙන්නේ සංයුක්ත නිකායේ. ඒ හින්දා ආමිෂ පූජා යම්කිසි මට්ටමකට තියෙන්න ඕන. හැබැයි අපේ සමාජයේ බොහෝ කාලයක ඉඳන් පැවැතෙන ක්‍රමයක් තියෙනවා මේ ආමිෂ පූජාව ගොඩක් ඉහළ ගියා. 99ක් ආමිෂ පූජාව තියෙන්නේ. ප්‍රතිපත්ති පූජා බොහොම ටිකයි තියෙන්නේ. දැන් නම් ලොකු උනන්දුවක් තියෙනවා. ගොඩක් ආමතුරුන්ගේ උනන්දුවකුත් තියෙනවා. ගිහි කට්ටිය ඊටත් වඩා උනන්දුවක් තියෙනවා. මේ නිවැරදි ධර්ම මාර්ගය මොකද්ද මේ? අනාගතයේ නිවන් දකින්න එකක් නෙවෙයි, මරලා නිවන් දකින්න එකක් නෙවෙයි. මේ ජීවිතයේදීම නිවන් දකින්නේ කොහොමද කියලා ලොකු උනන්දුවක් තියෙනවා. අපේ නායක ස්වාමීන් වහන්සේත් ඒ ධර්ම දේශනා කරේ මේ ජීවිතේම නිවන් දකින්නේ කොහොමද කියන කාරණාව පෙන්වලා දෙන්න. ඒ නිසා ආමිෂ පූජා යම්කිසි මට්ටමකට තියෙන්න ඕනේ. තේරුම් ගන්න බැරි කට්ටියට, පොඩි කට්ටියට, වයස්ගත කට්ටියට මෙහෙම අර ඒක තමයි පදනම කියන්නේ. දැන් ගයක් හදන උනත් පදනමක් තියෙන්න ඕනේ. ෆවුන්ඩේෂන් එක කියලා කියන්නේ. පදනම මත තමයි ගේ ඉදි වෙන්න ඕන. ඒ වගේ මේ ආමිෂ පූජාව යම්කිසි මට්ටමකට තිබිලා එක ප්‍රමාණිකූලව එනවාට ප්‍රතිපත්ති පූජාව තමයි ඉහළට එන්න ඕන. අපේ ප්‍රතිපත්ති පූජාව යට ගිහිල්ලා තියෙනවා ආමිෂ පූජාව උඩට ඇවිල්ලා තියෙනවා. ඒක වුණාම මොකද වෙන්නේ බලන්න. ඒක වුණාම වෙන්නේ අපිට ආමිෂ පූජාව කරන වෙලාවට යම්කිසි සහනයක් තියෙනවා. අපි හිතන්න අපි වන්දනාමාන කිරීමකට පූජාවකට වෙනත් වන්දනාගමකට සහභාගී වුණාම අපේ හිතේ තියෙන ප්‍රශ්න මොනවත් නැහැ. හරි සාමකාමී. හරියට බුදුන් දැක්කා වගේ කියලා කියන සමහරු. හැබැයි ආයෙ ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා මොකද වෙන්නේ? දරුවන්ගේ ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න, සැමියාගේ බිරිඳගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, අසල්වාසීන්ගේ ප්‍රශ්න. මේ වගේ දැන් ප්‍රශ්න වැඩි කාලයක් නේ මේ කාලේ ගත්තොත් එහෙම. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයක් තියෙන කාලයක් නේ. ඒතර ඕවා මතක් වෙන්න ගියාම යා වැඩ කරන්න ගියාම ආයෙ අර මොකද වෙන්නේ? ආයෙත් වෙන්නේ අර
තමන් හිතේ තියෙන සැනසෙලිභාවය නැති වෙලා ආයෙත් අර දුක් දුම්නස් කරදර මතුවෙනවා. නේ එතකොට ආමිෂ පූජාවෙන් කරන්නේ తాවකාලික යටපත් කිරීමක් අර දුක් දුම්නස්. ආමිෂ පූජාවට බෑ ඔබට අර මානසික පීඩාවන්ට විසඳුමක් ලබා දෙන්න. తాවකාලික යට කිරීමක් කරන්නේ. අර හිසලා දෙල කොට්ටේ මාරු කරනවා වගේ වැඩ. ඒ කියන්නේ తాවකාලික පිළීමක් ලබා දෙන. ඒකේ පිනක් වෙන්නේ. පිනක් වෙන්නේ එහෙම නෑනේ. මේකේ පින් විපාක තියෙනවා. හැබැයි අටලෝ දහමේ කම්පාව නැති කරන්න බෑ ආමිෂ පූජාවට. ඒකට පුළුවන් ධර්ම මාර්ගය තේරුම් ගත්තොත්. ඒ කියන්නේ ප්‍රතිපත්ති පූජාව කියන එක තේරුම් ගත්තොත් තමයි අටලෝ දහමෙන් වෙන කම්පාවෙන් දුර වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කම්පාව නැති කර ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ආමිෂ පූජාව කරන්න ඕන. ප්‍රතිපත්ති පූජාව තේරුම් ගත්තා කියලා ආමිෂ පූජාවෙන් බැහැර වෙන්න ඕන කියලා එකක් නැහැ. වන්දනාමාන කරන්න පුද පූජා කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි තේරුම් ගන්න ඕන ආමිෂ පූජාවෙන් අපිට ලබා දෙන්නේ අර ආයුවන සැව බල කියන මෙලෝ පරලෝ වාසයෙන් දෙවියන් අතර මිනිසුන් අතර ආයුවන සැව බල පමණයි. ඔබගේ ওই මානසික දුක් දුන්නස් දුරු කරන්නේ ආමිෂ පූජාවන්ට බෑගේ පිනක් කරන එක තමයි වෙන්නේ එතනදී. ඒ හින්දා අපි ආමිෂ පූජාවන් කරන්න ඕන. කරනකොට බුදු විමසිලිමත්ව බුද්ධිමත්ව හොඳින් හිතලා බලලා අපි හැමෝම කීවට අරයා මෙයා කීවා කියලා නෙවෙයි. අපිටත් ප්‍රඥාවක් තියෙන නුවණක් තියෙනවනේ. මේක කරොත් හොඳයිද නරකයිද? මේක සුදුසු දෙයක්ද බුදුහාමුදුරුවෝ මොනවද දේශනා කරලා තියෙන එකක් දැනගන්න ඕනේ නේද? බුදුහාමුදුරන්ගේ දර්ශනය මොකක්ද දැනගෙන ඉන්න බෑ. උන්වහන්සේගේ දර්ශනයෙන් බැහැරට යන දෙයක්ද? එහෙම කියලා තේරුම් ගන්න ඕන. මේක ඔබ අපේ නායක ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශන අහලා තියෙනවා නම් මෙයා ගොඩාක් විස්තර කරලා තියෙනවා. ඒවා මතක් කරගන්න. ඒ හින්දා අපි ආමිෂ පූජාව යම්කිසි මට්ටමකට සමාජයේ තියෙන්න ඕන. හැබැයි ප්‍රතිපත්ති පූජාව ඉහළට එන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි මොකද්ද වෙන්නේ? මේ සමාජයේ සෑහෙන පිරිහිලානේ හැමතැනම පිරිහිලා කියලානේ කියන්නේ. අපරාධ දූෂණ වංචා හොරකම් මරකම් ඉනිමරුම් මේ ඔක්කොම වැඩි අය අර. අපි ආමිෂ පූජාව කරා කියලා මිනිස්සුන්ගේ හිතේ තියෙන මේ ප්‍රශ්න ඇති කරන ලෝභ දේශ මොහ දුරු වෙන්නේ తాවකාලික යටවීමක් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි කියන්නේ මෙච්චර බණ අහනවා මෙච්චර බණ කියනවා. මේ මොකක්වත් නැහැ කියලා නේද? තාමත් වනාන්තරය කියලා තියෙනවනේ. අපි එහෙම ඇහුවට අපි බලන්න ඕනේ අහලා තින්නේ බුදුබණද නැත්තම් වෙන මොනවද කියලා. බුදුහාමුදුරුවෝ කියපු දෙයක්ද කියලා බලන්න ඕනේ නේද? බුදුහාමුදුරුවෝ කියලා තියෙන ධර්මයට විතරයි මිනිස්සුන්ගේ මේ දුක් දුම්නස් නැති කරලා ෂේ කරලා දාන්න පුළුවන්. සමහර වෙලාවට කොච්චර උත්සාහ කරත් හරියන්නේ නැහැ කියලා අතහැරලා දාන්න පුළුවන්. එහෙනම් හරියට මේ වගේ මෙහෙම අපි උපමාවක් ගමු පොඩි උදාහරණයක්. අලුතෙන්ම නිෂ්පාදනය කරපු බීජ වර්ගයක් තියෙනවා කියලා හිතන්නකෝ. වී වර්ගයක් තියෙනවා. ඒක ගොවියන්ට ලබා දෙනවා මේ වගා කරන්න. හැබැයි ඒකෙන් ඒ ගොවියන්ට බලාපොරොත්තු වෙච්ච තරම් පළදාවක් හම්බෙන්නේ නැත්තම් ඊළඟ කන්නේ වුන් ඒක වගා කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අතහැරලා දානවා. අනේ වගේ තමයි බුදුදහමෙනොත් මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ගොඩක් කට්ටියට ලෞකික බලාපොරොත්තු තියෙන්නේ. දැන් තෙරුවන් සම්බන්ධයෙන් ගත්තොත් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ෙන් බලාපොරොත්තු වෙන පොඩි ලොකු ලෞකික දෙයක් බලාපොරොත්තු වෙන්න. එහෙම නෙවෙයි. අර බුදුදහමෙන් බලාපොරොත්තු වෙන දේ හම්බෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? එතකොට අර මේ වගා කරන බීජ වලින් අස්වැන්න බලාපොරොත්තු වෙන තරම් හම්බෙන්නේ නැත්තම් බුදුදහමෙනොත් මේක පිළිපැද්දා කියලා කීවා කියලා ඇදහිව නෑ. අනුගමනය කරා කියලා ප්‍රතිඵලයක් නැත්තම් මොකද වෙන්නේ? ප්‍රතිඵලයක් නැත්තම් වෙන්නේ ඒක ටික ටික අත්හැරලා යනවා. ඒක වැඩක් නෑ කියලා හිතෙනවා. සමහර වෙලාවට බොරු කියලා හිතෙන්න පුළුවන්. දැන් සමහර කාරණා තියෙනවා මමත් ඒ කාලේ යම් ඒවා කියවනකොට බැලුවාම මේ බුදුදහමේ තියෙන සමහර කාරණා තියෙනවා බුදුහාමුදුරුවෝම කියලා දෙලා තියෙන ඒවල් තියෙනවා. ඊට පස්සේ අටුවා ටීකා ටිප්පණි කියලා තියෙනවා. තව ලංකාවේ ලියවිච්ච යම් පොතපතක් තියෙනවා. සමහරට ඒවා පෞද්ගලික මත තියෙන ඒවා ලියලා තියෙනවා නේද? එක එක කට්ටියට දැන් ඕන පොතක් ලියන්න පුළුවන් ඕන කෙනෙකුට ලංකාවේ තියෙන නීතිය අනුව. ඒතර ඒවල පෞද්ගලික මතත් ගොඩාක් තියෙනවා. එහෙනම් ඒවා කියවහම සමහරට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මේවා වෙන්න පුළුවන්ද? දැන් අපි දන්නවනේ දැන් තොරතුරු ලබා ගන්න පුළුවන් ක්‍රම වැඩි. එතකොට අපිට ඕන දෙයක් මෙහෙම දැන් අපි ගිහිල්ලා Google එකේ ගහලා આવොත් එimhe ඔක්කොම විස්තර එනවනේ අපිට ගන්න පුළුවන්. ලෝකයේ සම්බන්ධයෙන්, විශ්වයේ සම්බන්ධයෙන්, පෘථුවිය සම්බන්ධයෙන් තියෙන දේවල් තව එක එක ශරීරය ආරාමයා ගැන තියෙනවනේ. එතකොට හිතෙන්න පුළුවන් ඒ විස්තර කරලා තියෙන දැක්කම මේ බුදුහාමුදුරුවෝ බොරු කියලා තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. නෑ ඒවා ගොඩක් ඒවා තියෙන පසු කාලින ලියවිච්ච ඒවා. ඒ සමහර වෙලාවට අර අතිශයෝක්තිය දාලා ලියනවා කියන අපි කියන රසාස්වාද එහෙම කරනකොට සමහර ඒවා. අනේ ඒවා ටික අතිශෝක්තියෙන් දැම්මහම අපිට හිතෙනවා මේක මේ වෙන්න පුළුවන්ද කියලා. සමහර තියෙනවනේ බැලුවම.
නෑ ඒවා කරලා තියෙන අලංකාර කරලා එතන දාලා. ඒවා ටික මේවා කරලා ගත්තාම තමයි මේ සිද්ධිය ඇත්ත සිද්ධිය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා සමහර ඒවා කියවහම හිතෙන්න පුළුවන් වෙන්න බෑ කියලා. ඇත්තට ප්‍රායෝගික ජීවිතේ වෙන්න බැරි දේවලුත් පවා තියෙනවා නේද? ඒවා ඔක්කොම බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල් නේ ඒවා. පසු කාලේ ඉන්නවා ගොඩක් වෙලාවට ලංකාවේදී ලියවෙච්ච දේවල් තමයි ඒ තියෙන්නේ. ඒ අතිශෝක්තිය එක් කරලා. එහෙනම් මේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියන එක තේරුම් ගන්නකොට අපිට තියෙන්නේ ආමිෂ පූජාව යම්කිසි මට්ටමකට තියෙන්න ඕන. ඒ වගේ ප්‍රතිපත්ති පූජා ඊට වඩා ඉහළට එන්න ඕන. ප්‍රතිපත්ති පූජාව බුදුන් පුදන පිරිස වැඩි වුණොත් මොකද වෙන්නේ? සමාජයේ ප්‍රශ්න දුක් දුම්නස් කටළු ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. මේ හොරකම් මරකම් අඩු වෙනවා. එහෙම නැතුව අපි අර බණ අහලා සාදු කියලා යන්න, හොඳයි කියලා යන්න, නැත්තම් වර්ණනා කරලා යන්න. ආයෙ ගෙදර ගියාම ආයෙ පරණ පුරුදු ජීවිතයක් වෙන කරන්නේ. අපි දැන් සීල සමාදන් වෙන බොහෝ පිරිස් ගත්තොත් එහෙම ඔබත් දන්නා මේවා වෙන්නත් පුළුවන්. මොකද දැන් අපි සීල් සමාදන් වෙලා ඒ දවසේ හොඳින් ඉන්න ආයෙ ගෙදර ගිහිල්ලා ඊළඟ දවස් 29 පරණ පුරුදු විදිහට ඉන්නවා. නිකන් හොද හොද මඩේ දානවා වගේ. එහෙම වුණොත් බෑ. එහෙමනේ ගොඩක් බහුතරයක් පිරිස් ඉන්නේ. නේද? අපේ අර ඉරිසියා වෛර ක්‍රෝධ ඔක්කොම එහෙමම තියන් ඉන්නවා. අපි වෙනම දවසක් අර විදිහට ගත කරනවා. එහෙම නෙමෙයි. අනුගමනය කරනවා කියලා එකක් තියෙන බුදුදහමේ. ඉබේ හම්බෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරාට වැන්දට එහෙම හම්බෙන්නේ නිවන් සැප ලැබේවා කියවට මට හම්බෙන්න ඕන කියවට හම්බෙන්නේ නැහැ. අර 107 වරක් 21 වරක් 108 වරක් ජප කරා කියලා හම්බෙන්නේ ඒක පිළිපදින්න ඕන මේක. පිළිපදින්න ඕන දහම. ඒ නිසා ආමිෂ පූජාව තියෙන්න ඕන එක කරන්න ඕන. හැබැයි ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව කියන එක තේරුම් ගන්න යොමු වෙන්න ඕන. තේරුම් ගන්න පුළුවන් පිරිස්. එහෙනම් බැරි නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මොකද අර තියෙනවානේ ත්‍රිපිටක ධර්මෙත් එන ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න තරම් දියුණු වෙච්ච ප්‍රඥාවක් තියෙන්න ඕන කියලා. එහෙම උපතින්ම ආවේ නැත්තම් ඒක ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඒ වගේ කට්ටිය අර ආමිෂ පූජාවක් කරලා අනාගතයේදී බුදුවරයෙක් කමුදේ ප්‍රඥාව දිනු කරන් නිවන් දකින්න උත්සාහවත් වුණාට කමන්නේ. හැබැයි අපි දන්නේ කාට අපි මට ත්‍රිහේතුක ප්‍රඥාවක් තියෙනවද නැද්ද කියලා නේද? දැන් සුනීත සෝපාකට ඕක තිබ්බද කියලා හොයන්න බෑනේ. ඔවුන් අනිවාර්යයෙන්ම නැහැ කියලා හිතෙන්නේ. උනාට ඕන්ට එහෙම එකක් තිබිලා තියෙනවනේ. එන්න කාටවත් කියන්න බෑ මෙහෙම තියෙනවද නැද්ද කියලා. එඳා උත්සාහවත් වෙන එක තමයි නිවැරදි ධර්මයක් අහලා උත්සාහවත් වෙන එක තමයි හොඳ. අනිතකොට මේ ආමිෂ පූජාව ගැන අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. ඒ වුණාට ඒක අපි එතනින් නවත්තමු. දැන් අපිට වැදගත්ම කාරණා තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ කොහොමද? දැන් මෙතන මේ ජීවිතයේදී නිවන් දකින්න හඳ උපකාරණ දහම් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න කියලා තියෙනවනේ. අනේ මේ ප්‍රතිපත්ති පූජාව විතරක් තේරුම් ගත්තත් බුදුන් පුදන්නේ කොහොමද කියලා ප්‍රතිපත්ති පූජාවේ ඒක විතරක් තේරුම් ගත්තත් අපිට මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන්. ඒක තේරුම් ගන්න පිළිපද්දොත් පුළුවන්. දැන් මේ ප්‍රතිපත්තිය කියන වචනේ තේරුම් ගන්න කලින් අපිට නිවැරදි කරගන්න ඕන කාරණා තුනක් තියෙනවා. ත්‍රිවිධ ශාසනය කියලා වචන තුනක් තියෙනවා. ගොඩක් කට්ටිය අහලත් ඇති. පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. දැන් මේ තුනක් විදිහට ගියාට වචන තුනක් වුණාට තුනම එකට යන්නේ. එකක් තිබ්බොත් අනිත් දෙකක් තියෙනවා. එකක් නැති වුණොත් අනිත් දෙකක් නැහැ. යමෙක් පර්යාප්තිය නිවැරදිව තේරුම් ගත්තොත් එයා ප්‍රතිපත්තිය නිවැරදිව යෙදෙනවා. ප්‍රතිපත්තිය නිවැරදිව යෙදුනහම ප්‍රතිවේදය හම්බ වෙනවා. ප්‍රතිවේදය කියන්නේ මාර්ගඵල නිවන්. ප්‍රතිපත්තිය කියන්නේ අනුගමනය කරන්න ඕන මාර්ගය. පර්යාප්තිය කියන්නේ අපිට පෙන්වන විදිහට ස්වාසෝදහසක් ධර්මස්කන්ධය කියන එක. නැත්තම් අපිට කියන සූත්‍ර විනය අභිධර්ම කියලා ත්‍රිපිටකය කියලා පෙන්වන්නේ. මෙන්න මේ තියෙන කාරණා තේරුම් ගන්නවා කියන එක පර්යාප්තිය කියන්නේ. පොතේ තියෙනවා කියන එක නෙවෙයි. දැන් මුල් කාලේ කටපාඩම් වෙන්නේ රැගෙන ආවේ. ඒතකොට මේක තේරුම් ගැනීම තමයි මේ පර්යාප්තිය කියලා කියන්නේ. දැන් ත්‍රිපිටක පොත් වහන්සේලා තියෙනවා කියලා කියන්නේ පර්යාප්තිය තියෙනවා. ඒක අවශ්‍ය වෙන තේරුම් ගන්න එක හරියට. හරි ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොත කියලා තේරුම් ගන්න ගියාම වෙන්නේ එක එක දැනුම් මට්ටම් තියෙන අයනේ 10 දෙනෙක් පොත එක පොත ත්‍රිපිටක පොතක් කියවොත් අපි ගමු මේ මජ්ක්‍ධිම නිකාය කියලා. එයා ගන්න එයාගේ අදහසින් තමයි තේරුම ගන්නෙ. දැන් ඔබට හොඳට දකින්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා 109ක් එකම ධර්ම දේශනාව කරොත් එහෙම ඒ 109 100 විදිහකට කියන්නේ. ඇයි ඒ 109ගේ අවබෝධය විවිධයි. සමහර කෙනෙක් සරලව කියන්න පුළුවන්. සමහර කෙනෙක් ගැඹුරෙන් කියන්න පුළුවන්. එයා තේරුම් ගන්න තියෙන එයාගේ අවබෝධය විවිධයිනේ. අනේ හින්දා පොත කියවලා තේරුම් ගන්නවා කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ තනියම. ඒතොර යාට තේරෙන විදිහට තමයි තේරුම් ගන්නෙ. ඔය මුල් කාලේ බුදුහාමුදුරු විරුද්ධ වුණා කියලා තියෙනවනේ. ග්‍රන්ථාරූඪ ආදී කරනවට නැත්තම් අවස්ථා තියෙන්නේ නැතිනේ කාලේ.
අනේ ඔය සංස්කෘතියට පෙරලනටත් විරුද්ධ වුණානේ. ඒ හින්දා අර ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් තමයි ඒක පැවැතවිලා තියෙන්නේ. කියන්නේ තේරුම් ගත්ත ගුරුවරයා විසින් තමයි ශිෂ්‍යයාට කියලා දෙන්නේ. ඒකට අවබෝධයෙන් ලබා දෙන්නේ. අර අවබෝධය ලබා දෙන එක වෙනුවට පොත කියලා ලබා ගන්න ගියාම තමන්ගේ අවබෝධය හැටියට තමයි පොතේ තියෙන එක තේරුම් ගන්න හදන්නේ. එහෙම වුණාම එයා ලබාගත් අවබෝධය අනිත් කෙනෙකුට දෙනවා. දැන් 100 දෙනෙක් තේරුම් ගත්තොත් 100ක් වෙනවා. දැන් ශිෂ්‍යෝ 1000ක් හිටියත් එක ගුරුවරයෙක් නම් එක තේරුම් ගත්ත කෙනෙක් නම් කියලා දෙන්නේ 18ම යන්නේ එකම අවබෝධයක් වෙන්න ඕනේ. එහෙම නැතුව තනියෙන් තේරුම් ගන්න ගියාම තමයි වෙන්නේ මේ අර ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙනම් අර ධර්ම දේශනා කරනකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා තමයි අර නිවැරදි අධ්‍යයනයක් තියෙන්න ඕන. නැත්තම් අපිට ඕන කෙනෙකුට කියන්න පුළුවන් පොඩ්ඩක් පොතක් කියලා පාඩම් කරගුණත් කියවන්න පුළුවන්. එහෙම නැතුව අවබෝධයෙන් කියන එක තමයි වැදගත් වෙන්නේ මෙතන. අර කටපාඩමින් කියන්න ගියොත් එහෙම වෙන්නේ. එයාගේ අවබෝධය, එයාගේ තේරුම කියන මිසක් බුදුන් වහන්සේ පෙන්නපු එක නෙවෙයි පෙන්නන්නේ. දැන් බුදුහාමුදුරෝ පෙන්නපු ධර්මයේ කියලා දුන්නොත් විතරයි නිවන කියන එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. නිර්වාණය. එහෙම නැතුව තමන්ගේ අර පෞද්ගලික මත ඉදිරිපත් කරොත් නිර්වාණය කියන එක ලබන්නේ මොකද? පෞද්ගලිකයක්නේ. අනේ එතකොට අර පරයාත්‍ය අපි නිවැරදිව දැනගත්තොත් විතරයි ප්‍රතිපත්තියට යොමු වෙන්න පුළුවන් ඉන්නේ. ප්‍රතිපත්තියට යොමු වෙන්න පුළුවන් වුණොත් විතරයි ප්‍රතිවේදය හම්බෙන්නේ අපිට. මාර්ගඵල නිවන්. එන කවුරුවත් මාර්ගඵල නිවන් මේ මට ලැබෙන්න ඕන හරි මං මෙහෙම කරන්න ඕන හරි මේක ප්‍රාර්ථනා කරන්න හරි ඕන දෙයක් නෙවෙයි. හරියට පර්යාත්‍ය තේරුම් ගන්න ප්‍රතිපත්ති අනුගමනය කරොත් ප්‍රතිවේදය ඉබේම හම්බෙනවා ඒක. හරියට අපි කොළඹට යන්න තියෙන පාරක හරියට ගියොත් එහෙම කැගගල්ලේ ඉඳන් කොළඹට යන්න ඕන නම් ඒ හරි පාර ගියොත් එහෙම කොළඹ නුවර ප්‍රධාන පාර ගියොත් එහෙම අනිවාර්යයෙන්ම කොළඹට යවෙන්න ඕනේ මේ පාර ගියොත් එහෙම. අපි හිතන්න කරන්න ඕනේ අපි හරි පාර නම් යන්නේ ඒක ඉබේම ලැබෙනවා අපිට. එහෙනම් වැදගත් වෙන දැන් මෙතන මේ ප්‍රතිවේදේ නැත්තම් සමහර වහන රහතන් වහන්සේලා ඉන්නවද? මාර්ගඵලලාභීන් ඉන්නවා, සෝවාන් කට්ටිය ඉන්නවද කියලා. ඔව් හරියට අනුගමනය කරොත් ඉන්නවා. අනුගමනය කරේ නැත්තම් නෑ. දැන් බුදුහාමුදුර කියන්නේ සුබද්දට නේද? ඒක බලන්න කලින් අපි මතයක් තියෙන වැරදි මතයක් අපේ සමාජයේ. අර මලියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිම මහරහතන් වහන්සේ කියලා. නෑ ඒක බුදුහාමුදුර කොහොමද කියලා තියෙන්නේ? අර සුබද්ද පරිබ්‍රාජකයා පුරිනිවන් පානින්නකොට බුදුහාමුදුර ඇවිල්ලා ඇහුවා මොකද්ද කියන්නේ? මේ ලෝකේ මාගේ ශ්‍රාවකයන් ධර්ම මාර්ගය නිවැරදිව අනුගමනය කරනවා නම් ධර්ම මාර්ගය නිවැරදිව හැසිරෙනවා නම් මේ ලෝකේ රහතන් වහන්සේලා හිස් වෙන්නේ නැහැ කියලා. කියන්නේ රහතන් වහන්සේලා මාර්ගඵලලාභේ නැහැ කියලා කියන්නේ එක්කෝ මාර්ගය හරියට අනුගමනය කරන්න එහෙම නැත්නම් මාර්ගේ වැහිලා ගිහිල්ලා. එක්කෝ මේ මාර්ගය වෙනුවට වෙන මාර්ගයක් පෙන්වනවා. එහෙම වුණොත් තමයි නැති වෙලා යන්නේ. එහෙම නැතුව අන්තිම රහතන් වහන්සේ එහෙම කියලා එකක් නැහැ කොහෙවත්. හරියට අනුගමනය කරොත් අදත් රහත් වෙන්න පුළුවන්. අදත් නිවන් දකින්න පුළුවන්. අදත් මාර්ගඵල ලබන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ අර මාර්ගය හරියට තේරුම්. අර මාර්ගේ වැහුනොත් බෑ. දැන් ඔය එක තැනක තියෙන සූත්‍රයක විරද්ද සූත්‍රයේ විරද්ද වගේ මට මතකයි ඒක පෙන්නන්නේ යම් කෙනෙක් සතර සතිපට්ඨානේ වරද්ද ගත්තා නම් කොහොම නිවන් මාර්ගේ වරද්ද ගත්තා කියන එක. සත්‍විස් බාසික ධර්ම ඔක්කොටම තියෙනවා මේ කාරණාව. ඒ කියන්නේ කොහෙන් හරි පොඩ්ඩක් වැරදුනොත් සම්පූර්ණයෙන්ම වැරදිලා නැහැ. එක තැනක් වැරදුනොත් සම්පූර්ණයෙන් වැරදිනවා. එහෙනම් යමෙක් කියනවා නම් මේ ගෞතම බුදු සසුනේ නිවන් දකින්න බෑ කියලා. එහෙමත් නැත්නම් දැන් අනාගත බුදුරෙක් හමු විතරයි නිවන් දකින්න පුළුවන් කියලා එයා කරන්නේ ගෞතම බුදුන් වහන්සේට චෝදනා අභූතයක්. අභූතයෙන් චෝදනා කරනවා. අයියේ උන්වහන්සේ කියන්නේ උත්සාහ කරොත් හරියට මාර්ගය පිළිපද්දොත් පුළුවන් කියලා. හරියට මාර්ගය පිළිපද්දේ නැත්තම් බෑ කොච්චර උත්සාහ කරා. අර අපේ භික්ෂුන්තේ නැති වෙලා භික්ෂුන් වහන්සේලා නැති වෙලා ගණින්නාසෙලා හිටිය කාලේ නම් පැවැත්වෙන කාලෙදී විවිධ පොත් රැක ගන්න පස්සේ ඒවා ප්‍රයෝජනයට ගන්නකොට ඒවා ඒ කට්ටිය කියවලා උත්සාහ කරන්නේ නැති විවිධ ක්‍රම. ඒවා බැරි වෙනකොට ඒ කට්ටිය හිතන්නේ නැති දැන් ත්‍රිපිටක ධර්මයේ යටපත් වෙලා ගෞතම බුදුසසුනේ නිවන් දකින්න බැහැ නා. අනාගත බුදුරෙක් හමුවේ තමයි නිවන් දකින්න ඕන කියලා ඒක හදා ගන්න ඇති. එනවාට එහෙම එකක් නැහැ. උත්සාහ කරොත් පුළුවන්. ඇත්ත බුදුහාමුදුරන්ගේ වචනේ ඉහළින් තියෙන වෙන ඔක්කොටම වඩා. උන්වහන්සේ පෙන්නන්නේ හරියට පිළිපද්දොත් පුළුවන්. එහෙනම් ප්‍රතිපත්තිය පිළිපදින්න කලින් පර්යාත්‍ය නිවැරදි කර ගන්න ඕන. පර්යාත්‍ය නිවැරදි කරගත්තොත් ප්‍රතිපත්තියක් තියෙනවා ප්‍රතිවේදයක් තියෙනවා. එකක් තිබ්බොත් අනිත් දෙකක් තියෙනවා. එකක් නැති වුණොත් අනිත් කාරණා දෙකක් නැහැ. එන්න පර්යාප්ති ධර්මයේ අපේ හාමුදුරුවෝ සෑහෙන්න කාලයක් මහන්සි වෙලා ගන්තාරූඪ කරලා කටපාඩමින් අරන් ඇවිල්ලා සෑහෙන්න සතුරු ආක්‍රමණ වලින් බේරගෙන සංරක්ෂණය කරලා තියෙනවා. අනේ අපිට අවශ්‍ය වෙන්නේ එක තේරුම් ගන්නවා කියන එක. දැන් තේරුම් ගන්නවා කියන එක ගිහි ජීවිතය ගත කරන බොහෝ දෙනෙකුට කරන්න බෑ නේද? රැකියාව කරන්න තියෙනවා, හම්බ කරන්න තියෙනවා. දැන් සමහරවිට මේ කාලේ ගත්තොත් එක රැකියාවක් කළා මදි වෙන්නත් පුළුවන්. ඒ හින්දා
ඒක වෙනම කියව මේවා කරන්න බෑ. එහෙම පුළුවන් කට්ටියක් ඉන්න පුළුවන්. ඒ මම දන්නවා ත්‍රිපිටකම අධ්‍යයනය කරලා තියෙන ගිහි කට්ටිය උනත් ඉන්නවා. අනේ ඒතකොට හාමුදුරුවන්ට තියෙන වගේ බුදුහාමුදුරු මොකද්ද පෙන්වන්නේ? ගිහීන උපකරන්තාන නිච්ඡං ආමිස දානතෝ කරෝත ධම්ම දානෙන තේසම් පච්චුපකාරකම්. එතනින් පෙන්වන්නේ ගිහියන් ඔබට බොහෝ උපකාරී කරන කොහොමද? නිතරම ආමිස දානය දෙනවලු. ඒ කියන්නේ සිව්පසය දෙනවා. ඒකට මොකද්ද කරන්න ඕන කියලා පෙන්වන්නේ? ගිහියන්ගේ වැඩ කරලා දෙන්න හරි වෙන මොකක් හරි කියන්නේ නැහැ. කරෝත ධම්ම දානෙන තේසම් පච්චු. ඒකට ප්‍රතිඋපකාරයක් වශයෙන් ධර්ම දානය දෙනවා. මේ ධර්ම දානය දෙන්න කියලා පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේ පර්යාප්ති ධර්මය. ප්‍රතිපත්තිය කොහොමද පුරන්නේ කියලා තේරුම් ගන්න පර්යාප්ති ධර්මය හරියට කියලා දෙන එක තමයි මේ එතනින් කියන්නේ. ඇයි මේ පර්යාප්ති ධර්ම හරියට කියලා දෙන්නේ? දැන් මේ ගිහියෝ වුණත් කවුරු වුණත් පැවිදි වුණත් හැමෝම හොයන්නේ මොකද්ද කියලා බලන්නකො ජීවිතේ. සතුටෙන් ඉන්න විදිහක් නේද? භෞතික වස්තු රැස් කරගෙන හරි විවාහයක් කරගෙන හරි මිල මුදල් එක්ක රැස් කරගෙන හරි වාහනයක් රැස් කරගෙන හරි කරන්නේ කොහොමද සතුටෙන් අර දුක් කියන එක අඩු කරගෙන සතුටෙන්ම ගත කරන්නේ කොහොමද කියන කාරණාව. දැන් මේ බුදුහාමුදුරුවෝ නිවන කියලා පෙන්වන්නත් ඇත්තටම මේ කාරණාව. ඒ කොහොමද දැන් මම ඔය නිවන කියන එක තේරුම් ගන්න පොඩි වචනයක් පෙන්නනවා. දැන් මේ නිවන කියන කාරණාව ගත්තොත් එහෙම පෙන්වන්නේ 100% සතුටෙන් ඉන්න විදිය. කියන්නේ අපි දැන් භෞතික වස්තු ගොඩ ගහගෙන මේවා කරගෙන කරන්න හදන්නේ මොකද්ද? අර දුක් කියන එක අයින් කරගෙනම සතුටෙන් ඉන්න කියන එකනේ. උන්ට යම් කිසි මට්ටමකට පුළුවන්. හැබැයි මානසික දුම්නස් කියන එක අඩු කරන්න හරි අමාරුයි ඒකෙන්. අපි කොච්චර උත්සාහ කරත් අර මානසික දුක් දුම්නස් ඇති වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන් දකින්නවා කියලා පෙන්නන මොකද? මේ මානසික දුක් දුම්නස් ඇති වෙන මූල හේතුව. මේ ලෝභ දේශ මොහ කියන කාරණාව අයින් කරගන්න පුළුවන් නම් ධර්මයේ සරණින් එයාට මොකද වෙන්නේ? එයා 100% සතුටින්. ඒ බාහිරින් කොච්චර ප්‍රශ්න ආවත් දුක් කරදර මේවා ආවත් එයා බාර ගැනීමක් නැහැ, උපාදානය කිරීමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා හැම වෙලාවෙම සතුටින්. දැන් සෝවාන් වෙනවා කියන්නේ තංකිසි නීව තත්ත්වයටපත් වෙලා. ඒක පළමු අධීර වගේ. හැබැයි යාගේ අර කැළඹීමේ හේතු තියෙන හින්දා යා තුල අර කැළඹීමේ හේතු බාහිරින් එනකොට යාගේ අර සංසුන් ස්වභාවයෙන් ටික ටික නැති වෙලා යනවා. ආයෙත් සංසුන් වෙනවා. එහෙම තියෙන්නේ කැළඹීම එක. ඒක රේඛාවක් නෙවෙයි. සකෘදාගාමී වුණාම ටිකක් ඒ සංසුන් ස්වභාවය බලවත් වෙනවා. අනාගාමී වුණාම තව සෑහෙන බලවත් වෙනවා. රහත් වුණාම කැළඹෙන්න හේතු එකක්වත් නැහැ. එයා හැම වෙලාවෙම රහතන් වහන්සේ හැම වෙලාවෙම 100% පූර්ණ සතුටේ. සතුට කියවම ලෞකික සතුට නෙවෙයි මේ. අවේදිත සුඛේ විඳිනවා. මමත්වයෙන් තොර සතුට. විඳින්නා නැවති මුලාව නැති සතුට විඳිනවා. එහෙනම් මේ ගිහි ජීවිතයේ ගත කරන හැමෝම හොයන්නේ ගිහි ජීවිතේ නෙවෙයි. මේ මුළු ලෝකේ ඉන්න හැම සත්වයක්ම හොයන්නේ කොහොමද සතුටෙන් ඉන්නේ 100%. ඒ කට්ටිය දන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මේ උන්වහන්සේ හෙව්වෙත් ඒක තමයි. දැන් නිවන් දකින්නවා කියලා මේ කිව්වහම අපි ඒක වචන දාලා කිව්වට මේ මෙතන කියන්නෙත් ඒකමයි. උන්වහන්සේ තේරුම් ගත්ත කොහොමද මේ දුක් දුම්නස් ඇති වෙන හේතුව මූල හේතුව තේරුම් ගත්තා. දැන් අනිත් කට්ටිය මූල හේතුව තේරුම් ගන්නත් විවිධ ක්‍රම ඉදිරිපත් කරා. ඒවා ටිකක් හරි හැබැයි 100%ක් ඉන්න බෑ කාටවත්. අර తాවකාලිකව මේ කෙලෙස් යට කරලා භාවනා කරොත් නම් පුළුවන්. එනකොට එයාගේ මූල හේතුව මෝහය තියෙන හින්දා ආයේ දුක් ඇති වෙනවා. ඒ වෙලාවට දුක යට කරලා සෑහෙන කාලෙට අයින් කරලා තියෙනවා. දැන් මේ නිර්වාණය කියන කාරණාව යමෙක් තේරුම් ගන්නවා නම් නිර්වාණයටපත් වෙනවා නම් එයා හැම මොහොතකම සතුටේ. දැන් මේක කිව්වම අර වචන අල්ලගෙන මේ ගැටෙන්න එපා. මොකද අපිට දැන් මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකෝත්තර කාරණාවක් ලෞකික වචන වලින් පැහැදිලි කරන්න බෑ. දැන් අපිට ඇත කියන එක තිබුණේ නැත කියන එක තිබ්බොත් කළු සේදින කළු තියෙන සුදු කියන එක තිබ්බොත් උස තියෙන මිටි කියන එක තිබ්බොත් එහෙනම් මේක වචන අල්ලම් කරොත් එහෙනම් මේක එහෙම නෙමෙයි කියන්න පුළුවන්. හැබැයි මේක අර්ථය තේරුම් ගන්න. මොකද ලෝකෝත්තර දේවල් දේශනා කරන ලෞකික වචන වලින් අමාරුයි. ඒක දැන් නිවන ගැන දේශනා කරනකොට කියන්නේ අජාත. ඒ කියන්නේ මොකද්ද? හට ගැනීමක් නැති, අජර, දිරීමක් නැති, අමරණීය, මරණයක් නැති. ඒ කියන්නේ එහෙම කිව්වම අපිට ඒක වචන අල්ලම් වුණා නම් මේවා වෙන්න පුළුවන් නේ. මේ ජීවිතේ මොනවද නැති කිව්වම එතන නිකන් හිස්සුභාවයක් වගේ අපිට වෙනම තැනක් වගේ පේන නිවන කියන එක ගත්තාම. නෑ එහෙම නෑ. නිර්වාණය කියන එක මේ ජීවිතේම තේරුම් ගන්න ඕන කාරණාවක්. දැන් ඊළඟ ජීවිතේ තේරුම් ගත්තොත් ඒක වර්තමාන ජීවිතේ. තව ආත්ම භාව 1000ක් ගිහිල්ලා තේරුම් ගත්තොත් ඒත් වර්තමාන ජීවිතේ. වර්තමාන ජීවිතේ තමයි නිවන් දකින්න ඕන. දැන් වර්තමානයේ නේ තියෙන්නේ අනාගතය අතීතය කියලා එකක් නෑ. වර්තමාන මොහොතේ තියෙන්නේ. මේ වර්තමාන මොහොතේ තමයි ජීවිතේ වරදින්නේ. ඒ වගේ වර්තමාන මොහොතේ තමයි ජීවිතේ හදාගන්න පුළුවන් වෙන්නේ. අනේ හොයම අපි හැමෝම හොයන නිවන තමයි මේ බුදුහාමුදුරුවෝ දෙන්න හදන්නේ. ඒ කට්ටිය නිවන කියන්නේ එනවාට මේ 100%ක් සතුටෙන් ඉන්න කියන කාරණාව. කොහොමද දුකක් නැතුව ඉන්නේ? බුදු වුණා රහත් වුණා කියන්නේ එහෙමයි. මම ඔය සරලව නිවන කියන කාරණාව විස්තර කරේ.
ලෝභක්ඛ්‍ය නිබ්බානං දෝසක්ඛ්‍ය නිබ්බානං මෝහක්ඛ්‍ය නිබ්බානං. ලෝභ දේශ මොහ වල ඡේවීමනේ නිවන කියන්නේ. ඒ හින්දා අර ප්‍රතිපත්ති පූජාවේ මුදුන් පුදන්න මේ නිර්වාණය දකින්න මේ ජීවිතේම නිවන කියන එක සාක්ෂාත් කරගන්න නම් අපි පර්යාප්තිය නිවැරදිව තේරුම් ගන්න ඕන. එහෙනම් පර්යාප්ති ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න අපි ඒක නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේ නමකට යොමු වෙලා ඒක හරියට නිවැරදිව අවබෝධ කරගන්න. දැන් අවබෝධයක් නැතුව ඉස්සරහට යන්න බෑ. තේරුණාද? අපේ සමාජයේ වචන දෙකක් තියෙනවා බණ භාවනා කියලා නේද? බණ අහලා තමයි භාවනාවට යමු වෙන්න ඕන. දැන් භාවනා කියවහම අපිට මතක් වෙන ගොඩක් තියෙනවා නේද? දැන් භාවනා කියන එක බුදුදහම විතර නෙවෙයි තියෙන්නේ. බුදුහාමුදුරු පහ වෙන කලිනුත් තියෙනවා නේද? ආලාලකාරා මුද්දකරා පුත්ත වැඩිවත් භාවනානේ සමත භාවනා. දැන් හින්දු එකෙත් තියෙන යෝග කියලා. තව තව එක එක භාවනා ක්‍රම තියෙන්න පුළුවන්. භාවනාව කියන්නේ ප්‍රායෝගිකව වඩනවා කියන එක. භාවනාව. කුසල් දහම් වඩනවා කියන තේරුමක් දීලා තියෙන්නේ. අනේ භාවනා කරන විදිහ තමයි බණෙන් කියලා දෙන්නේ. දැන් ඔක මම උදාහරණයක් කියන්නම්. වෛද්‍යවරයෙක් ගන්නකො අපි ශල්‍ය වෛද්‍යවරයෙක් ගන්නකො. ශල්‍ය වෛද්‍යවරයෙක් වුණා සියුම් ශල්‍ය කර්ම කරන්න ඕන. දැන් එයාට පොඩ්ඩක් කවුරු හරි කියන දෙයක් අහන් ඉඳලා හරි එහෙම නැත්නම් බලන් ඉඳලා හරි එකපාරට කරන්න එමකොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ලෙඩ මැරෙනවා. රෝගියා මැරෙනවා. එයා ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට ඒ බරපතල කාර්යයක් කරන්න කලින් අපි තුමු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා. එයා විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන ආයෙත් මේ පශ්චාත් උපාධිය වුණා. ඒවා ලබාගෙන ඕන ආචාර්ය උපාධියක් ඒවත් අවශ්‍ය නම් ලබාගෙන මේ විදිහට එකේ ප්‍රවීණෙක් වෙන්න ඕන. නැත්තම් අපි හිතමු හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒක කරන විදිහ ඉගෙන ගන්න ඕන. ඒක ප්‍රායෝගිකව කරන්න ඕනේ. කරලා තමයි පුරුදු වෙලා තමයි අර රෝගියෙක්ව ශල්‍ය කර්මයකට භාජනය කරන්න දෙන්නේ. එහෙම නැත්තම් මොකද අනිවාර්යයෙන්ම රෝගියා මිය යනවා. දැන් මුලින් හරියට තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න නැතුව ගිහිල්ලා කරන්න බෑ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ බණ කියනවා කියලා කරලා තියෙන්නේ මොකද්ද? මේ කරන විදිහ කියලා භාවනාව කරන විදිහ කියලා දීලා තියෙනවා. එහෙනම් අපි අර පර්යාප්තිය, ඒ කියන්නේ ප්‍රතිපත්තිය කරන විදිහ කියලා දීලා තියෙනවා මේ පර්යාප්තියෙන්. එහෙනම් පර්යාප්තිය හරියට අපි නිවැරදිව තේරුම් ගන්න හදිස්සි වෙන්නේ නැතුව. හදිස්සි වෙලා බෑ. හරියට තේරුම් ගන්න ඕන මේක. හරියට තේරුම් ගත්තොත් අන්න අපිට තේරුණාට පස්සේ කරන්න පුළුවන් ඒක. අපිට ළමයෙක් ගත්තොත් එහෙම ළමයා දැනගත්තොත් එයා අපි උසස් පෙළ කරන ළමයෙක් කියලා මම මේක හොඳට මහන්සි වෙලා කරගත්තේ නැත්තම් මගේ අනාගතයේ අසාර්ථක වෙන්න පුළුවන්. එහෙනම් මම මහන්සි වෙලා කරන්න ඕන කියලා යමෙක් හරියට එයාට අවබෝධය ආවොත් හිතට ශක්තිය ආවොත් මොකද කරන්නේ එයා? කොහොම හරි මහන්සි වෙලා ඒක කරගන්නවා. එහෙම නැත්තම් ඔහේ අතහැරලා දානවා. ඒ පස්සේ හිතනවා අපරාධ කියලා. ඒ වගේ තමයි මේක කරන්න කලින් මේක ප්‍රතිපත්තියට යොමු වෙන්න කලින් ප්‍රතිපත්ති පූජාවේ මුදුන් පුදන්න කලින් පර්යාප්තිය කියන එක හරියට නිවැරදිව තේරුම් ගන්න ඕන. අන්න නිවැරදිව තේරුම් ගත්තොත් පර්යාප්තිය කියන එක අපිට මේ ප්‍රතිපත්තිය කියන එක අපිට කරන්න පුළුවන්. ධම්ම පූජාවෙන් මුදුන් පුදන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාවෙන් මුදුන් පුදන්න පුළුවන්. ඉතින් පර්යාප්තිය කියන කාරණාව තේරුම් ගන්නකොට අපිට විවිධ දේශනා ක්‍රම විවිධ කේවල් තියෙන්න පුළුවන්. අපි මම කලින් කිව්වා වගේ වසර ගණනාවකට කලින් අපේ විහාරස්ථානවල තිබිලා තියෙන්නේ මට ඔය වයස්ගත අපි කියන්නේ පරණ ස්වාමීන් වහන්සේලා හමු වෙලා තියෙන විවිධ තැන්වලදී උන්වහන්සේලා කිව්වේ පොය දවසට ධර්ම දේශනා කරනවා කියලා ගොඩක් තැන්වල කරලා තියෙන්නේ. අර ජාතක පොත් වහන්සේ පෙරලගෙන ඒකේ ආමුත් කොහ ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් කවුරු හරි උපාසක මහත්තයෙක් ඒ ජාතක පොත කියවන එක තමයි ගොඩක් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මොකක් හරි යම්කිසි භාවනාවක් කරන්න පුළුවන් ඒකට. එහෙම තත්ත්වයක් තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ත්‍රිපිටක පොත් හොයාගන්න ක්‍රමයක්වත් නැහැනේ. පන්සලේ තමයි තියෙන්නේ පොත් ටික. දැන් නම් අපිට එහෙම ප්‍රශ්නයක් නෑ නේද? අපිට ජංගම දුරකථනයට තියෙනවා වෙනම ඇප් එකක් කියලා ත්‍රිපිටකය. නැත්නම් වෙන ඕන තරම් ක්‍රම තියෙනවනේ අපිට බලන්න. ඕන නාලිකාවක් දාලා අපිට ධර්ම දේශනාවක් අහන්න පුළුවන් ඕන. ඒ හින්දා අපිට ඒ කරුණු ලබා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ වගේම ගොඩක් ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. තරුණ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. සෑහෙන කාලයක් උත්සාහවත් වෙලා ධර්මයේ මේ ජීවිතේම නිවන් දකින්න කොහොමද කියලා. ඒක මරිලා නිවන් දකින්න එකක් නෙවෙයි, අනාගතේ නිවන් දකින්න එකක් නෙවෙයි. මේ නිර්වාණය කියන එක කොහොමද මේ ජීවිතේම ලබා ගන්න කියන්නේ කාරණාව. විස්තර කරන පිරිස්. ඒක හොඳ තත්ත්වයක් මීට අවුරුදු 20කට විතර කලින් වඩා. හැබැයි අපිත් බුද්ධිමත් වෙන්න ඕන. ඒ කියන කාරණා බුදුන් වහන්සේගේ ධර්මයට අනුකූලද? උන්වහන්සේ දේශනා කළා තියෙන කාරණාවන්ට එකගද?
සහ පෞද්ගලික මත ඉදිරිපත් කරන්න කියලා අපිටත් බුද්ධිමත් භාවයක් තියෙන්න ඕන. අපි හැමදේටම සාදු සාදු කියලා ඉස්සර අපර එහෙ කියනවා අපි එහෙයෝ කියලා කියන්නේ. ඉස්සර හාමුදුරුවෝ බණ කියනකොට ඉඳලා දෙනවා දැන් නම් නැතුවාති මං හිතන්නේ හාමුදුරුවෝ මොනවා කිව්වත් එහෙයි කියනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ හොඳ නිදහසක් දීලා තියෙනවා. විමසලා බලලා මේවා කරන්න. අපි හොඳට විමසලා බලන්න ඕනේ මේක වෙන්න පුළුවන් දෙයක්ද ඇත්ත දෙයක්ද බොරු දෙයක්ද අනුකූල දෙයක්ද මේක පිළිපැද්දොත් යහපතක්ද වෙන්නේ අයහපතක්ද වෙන්නේ මේක හොඳ කාරණාවක්ද කියලා අපි නුවණින් විමසලා බලන්න ඕනේ. ඒ හින්දා පර්යාප්තිය නිවැරදි කරගත්තොත් අපිට ප්‍රතිපත්තියට යන්න පුළුවන්. ප්‍රතිපත්තිය නිවැරදිව පූර්ණේ කරොත් ප්‍රතිවේදය සාක්ෂාත් කරගන්න පුළුවන්. එද අනුන්ගේ රහත්භාවයක් නෙවෙයි අනුන්ගේ මාර්ගඵලලාභයක් යන්නේ අපි හොයන්න ඕන. නිවැරදිව ධර්මයේ කියලා දෙන ස්වාමීන් වහන්සේ නම යොමු වෙලා උන්වහන්සේ පෙන්වන ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන අනුගමනය කරන්න. උන්වහන්සේගේ මාර්ගඵල හොයන්න නෙවෙයි. ඇයි ඔය කට්ටිය අහලා තියෙනවනේ කතාව ප්‍රසිද්ධ කතාව තියෙන පොට්ටිල හාමුදුරුවෝ කියලා. ඒ හාමුදුරුවෝ පෘථග්ජන ඒ වුණාට ඒ හාමුදුරන්ගෙන් ගුරුහරුකම් ලබාගත් ශිෂ්‍යයන් 500 නම රහත් බවට පත් වුණා. පස්සේ උන්වහන්සේ රහත් වෙනවා. ඒ හින්දා මාර්ගඵලලාභීත්වයක් ලබා තිබීම අනිත් කට්ටියට මාර්ගඵල අවබෝධ කිරීමට හේතුවක් නෙවෙයි. කියලා දෙන්නේ නිවැරදි ධර්මය නම් ඒක පිළිපැද්දාම Tamanටම දැනෙනවා නම් ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා තියෙන නිවන පච්චත්තං වේදිතව තම තම දැනගන්න ඕනේ. ඒක සම්දිට්ඨික දෙයක්. ඒක අකාලිකයි. ධර්මයේ ගුණ තියෙනවානේ. Tamanටම දැනෙනවා නම් අන්න මේක තමයි මේ කෙලෙස් ඡේ වෙනවා කියලා දැනෙනවා නම් වෙනදාට වඩා නිවීමක් තියෙනවා වෙනදාට වඩා කලබලයක් නැත්තම් ජීවිතේ අටලෝ දහමෙන් කම්පාව අඩුණා. අන්න ඒක තමයි නිවැරදි ධර්මය කියලා තේරුම් ගන්න. දැන් මතර මම හිතන මම ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ මොකද මේක ආරම්භක දේශනාවක් වශයෙන් කරන හින්දා සරලව කාරණා කීපයක් විස්තර කරන්න මේ වෙන්න ඕන මොකද්ද කියලා. අන්න මේ පර්යාප්ති ධර්මයේ නිවැරදිව තේරුම් ගත්තොත් අපිට ප්‍රතිපත්තියෙන් මුදුන් පුදන්න පුළුවන්. මේ ප්‍රතිපත්තියෙන් මුදුන් පුදනවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අර තේරුම් ගත්ත ධර්මයේ අනුගමනය කරන එක. අනුගමනය කරනකොට එයාට මාර්ගඵල නිවන්. ඒ කියන්නේ ප්‍රතිවේදය හම්බ වෙනවා. ඒක බලන්න දෙයක් නැහැ. ඒක වෙන කෙනෙක් සාහිතික දෙන්න ඕන හරි. ඔයා සෝවාන් කියන්න ඕන හරි. ඔයා රහත් වෙලා කියන්න ඕන හරි. එකක් නෙවෙයි. Tamanට මේක අවබෝධ වෙනවා. හැබැයි බොරු වලවල් ගොඩක් තියෙනවා. සමහර වෙලාවට අපි ගුරු ඇසුරක් නැතුව නැත්තම් Tamanට හිතිලා හරි මොකක් හරියක් කරන්න ගියාම විවිධ භාවනා කරන්න ගියාම පිස්සුව වදින්න පුළුවන්. විවිධ සමත භාවනා කරන්න ගියොත්. විදර්ශනා භාවනා කරා කියලා හැම වෙන්නේ නැහැ. අපිට දෙයියෝ ඇවිල්ලා කතා කරනවා වගේ පේන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කතා කරනවා වගේ පේන කවදාවත් වෙන්න පුළුවන් වැඩක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පිරිනමන පාලනේ තියෙන්නේ නේද? ඒ නිසා එක එක දේවල් අගේ හිතේ තියෙන එක පේන්නේ අපිට. හිත සංසෝම වෙනකොට අපිට විවිධ ඒවා මවලා පෙන්නනවා. දැන් මමත් ඒ කාලේ භාවනා හැම කරලා තියෙනවා. එතකොට ඒක දේවල් පේනවා අපිට. ඒවා හිතේ තියෙන දෙයක් කියලා තේරුම් ගන්න බැරි වුණොත් මේ හිතට පෙන්වන දෙයක් මායාවක් කියලා තේරුම් ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ටික ටික මට දෙයියෝ පේනවා මට බලයක් තියෙනවා මට අරගක් තියෙනවා මේකක් තියෙනවා කියලා වෙන වෙන දේවල් වලට යමු වෙන්න පුළුවන්. සාත්තර කියන්නේ අර දේවල් වලට. ඒ හින්දා ප්‍රතිපත්තිය වඩනකොට අර පර්යාප්තිය හරියටම තේරුම් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? එයාට ප්‍රතිපත්තිය නිවැරදිව වඩන්න පුළුවන්. එතන බාධක දුරු කරන්න පුළුවන්. අනේකයි කියන්නේ පර්යාප්තිය නිවැරදිව තේරුම් ගන්න පුළුවන් නම් හරියටම ප්‍රතිපත්තිය වඩන්න පුළුවන් Tamanට. ඒතකොට ප්‍රතිවේදය සාක්ෂාත් වෙනවා. මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියන කාරණාව ගත්තාම ඔය පටිච්චසමුප්පාදය ත්‍රිලක්ෂණය සත්ත බොජ්ජංග ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨානය ආර්ය අෂ්ටාංගික මේ කියන ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් ඒ ඔක්කොම ඕනේ නැහැ අපිට. ඔක්කොම තේරුම් ගන්න ඕන කියලා එකක් එහෙම නැහැ දැන්. බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ පොඩි දෙයක් නේ. දැන් සුනීත සෝපාකට බොහෝ පොඩි දෙයක් කියලා තියෙන්නේ. අටාචාරාවට බොහෝ පොඩි දෙයක්. ඉතින් එක එක මාර්ග මේ එක එක කට්ටියට කියලා තියෙන මාර්ග තමයි තියෙන්නේ. එයිහම අපි එහෙම කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු සූත්‍රවල මේක තියෙනවා. එකක් තේරුම් ගත්තොත් අනිත් ඔක්කොම ඉබේම වැඩෙනවා කියන කාරණා. දැන් ආනන්ද සූත්‍රය බලන්න මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය දැන් දෙක තියෙනවා. ඒදී ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරෝ කියන්නේ මොකද්ද? එතනද කියන්නේ මේ එකක් වැඩීමෙන් හතරක් වෙන්න හතරක් වැඩීමෙන් හතක් වෙන්න හතක් වැඩීමෙන් දෙකක් සාක්ෂාත් වන මාර්ගය ඔබට දේශනා කරමි. එතකොට එකක් වැඩීමෙන් හතරක් වැඩෙනවා. එක මොකද්ද? ආනාපාන සතිය. නමුත් එකම ධර්ම වැඩීමෙන් සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා.
සතර සතිපට්ඨානය වැඩීමෙන් වැඩීම තුළ සත්ත බොජ්ජංග සම්පූර්ණ. සත්ත බොජ්ජංග වැඩීම තුළ විද්‍යා විමුක්තිය කියන්නේ මාර්ගඵල නිවන් ලැබෙනවා. අන්නේ බොහෝ මාර්ගය කියන්නේ මේ අපිම කොළඹට යන්න ගොඩක් මාර්ග තියෙනවානේ. කොහෙන් ගියත් කොළඹට යනවා වගේ. මෙන්න මේ එක එක මාර්ග වලින් බුදුහාමුදුරු පෙන්වලා දීලා තියෙන්නේ මොකද්ද? ඒ එක එක පුද්ගලයා අවබෝධ වෙනවා. දැන් බලන්න කසීභාරද්වාජ කොහොමද දේශනා කරේ? බුදුහාමුදුරු දක්ෂතාවය. කසීභාරද්වාජ දේශනා කරේ කුඹර උපමා කරන්නේ. කුඹරේ තියෙන උපකරණ අරව මේවා. ඊනාට වෙන කෙනෙක් ළඟට ගියා නම් එයාට කියන මොනවද බුදුහාමුදුරු බලන්න ඇරන්නේ නැති උපමා. ධම්මපදයේ බලන්න තනිකර උපමානේ තියෙන්නේ නේද? ගංගා ඇල්ල දොළ අහස තරු හඳ ඉර පළතුරු එළවලු සත්තු කවුද නැත්තේ? ඒ ඔක්කොම යොදාගෙන බුදුහාමුදුරුවෝ කරේ මොකද්ද? ඒ පුද්ගලයාට තේරෙන විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපි එක මාර්ගයක් තේරුම් ගත්තත් අනිත් මාර්ග ඒ ඔස්සේ වැඩිගෙන යනවා. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් මාර්ගයක් ඔස්සේ තමයි අපි යන්න ඕන. අපිට ගැඹුරු දෙයක් තේරුම් ගන්න පුළුවන් සරල දෙයක් එහෙම ඔක්කොම ඕන කියලා එකක් නැහැ මේක. ඔක්කොම කඩපාඩම් කරගන්න ඕන කියලා එකක් නැහැ. අවශ්‍ය වෙන්නේ තේරුම් ගැනීම. අර පරයාත්‍ය හරියට තේරුම් ගත්තොත් අපිට ප්‍රතිපත්තිය සම්පූර්ණ කරගන්න. ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්න පුළුවන්. ප්‍රතිපත්තිය වඩන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් බුදුහාමුදුරුවෝ වදාarලා තියෙන්නේ. එහෙම කාරණා දෙකක් සමාජයේ තියෙන්න ඕන හින්දා. මං කලින් කිව්වා වගේ අර තේරුම් ගන්න බැරි පිරිසක් ඉන්න ප්‍රඥාව දිනු නැති. ඒ කියන්නේ ත්‍රි හේතුක උප්පත්ති නැති ද්වි හේතුක උප්පත්ති තියෙන පුරුෂ තියෙන පුළුවන්. ත්‍රි හේතුක උප්පත්ති තිබ්බත් උත්සාහවත් නොවන පිරිස ඉන්න පුළුවන්. බෞද්ධයන් විතරක් නෙවෙයි ආමිෂ පූජාව අනිත් කටියට කරන්න පුළුවන් නේ. එහෙනම් ආමිෂ පූජාව එපා කියන්න බෑ ඕනේ කියන්න බෑ. හැබැයි ආමිෂ පූජාව සාමාන්‍ය මට්ටමේ තියෙන හොඳ නුවණින් කල්පනා කරලා කරන්න ඕන. අපි කල්පනා කරලා විමසලිවත්ව කරන්න ඕන. අර තේරුම් ගන්න බැරි අපහසු නැත්තම් කුඩා ළමුන්ට මේකට ප්‍රවේශයක් වශයෙන් මූලික අඩිතාලමක් වශයෙන් තමයි මේක තියෙන්න ඕන. ඒ කටියට පිනක් කරගන්න. දැන් තේරුම් ගන්න බැරි කෙනෙක් හිටියොත් එහෙම ධර්මයේ ගැඹුරු දෙයක්. එයාට ආමිෂ පූජාවට යොමු වෙලා පිනක් කරගෙන අනාගත ජීවිතේ යහපත් උපතක් ලැබලා අනාගතයේදී හරි ප්‍රඥාව වඩ아가න නිවන සාක්ෂාත් කරගන්න යමු වෙන්න පුළුවන්. අන තේරුම් ගන්න පුළුවන් පිරිස් ආමිෂ පූජාව නොකරන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. ප්‍රතිපත්ති පූජාව උදුම් පුදන්න කලින් පර්යාප්තිය හරියට තේරුම් ගන්නවා. පර්යාප්තිය හරියට තේරුම් ගත්තොත් ප්‍රතිපත්තිය මුදුම් පුදන එක අපහසු වැඩක් නෙවෙයි. පර්යාප්තිය හරියට තේරුම් ගත්තේ නැත්නම් ප්‍රතිපත්ති පූජාවෙන් මුදුම් පුදනවා කියලා අපි නිකන් වෙන වෙන දේවල් කරා කියලා ප්‍රතිපත්තියෙන් මුදුම් පුදෙන්නේ නැහැ. අයියේ අර වෛද්‍යවරයා වගේ තමයි. එයා වෛද්‍ය වෘත්තියට යොමු වෙන්න කලින් හරියට තේරුම් ගන්න ඕනේ. ඒ වගේ තමයි මෙතනත් තියෙන කෙලෙස් යුද්ධයක් තියෙන්නේ. කෙලෙස් පරාජය කිරීම. කෙලෙස් පරාජය කරන්න කලින් කරන විදිහ ඉගෙන ගන්න එපා හරියට. නිවන් මාර්ගේ යන්න කලින් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න කලින් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ කොහොමද කියලා හරියට තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතකොට ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්න පුළුවන් වෙනවා. නිසා වැදගත්ම වෙන්නේ අපිට. දැන් බණ කියලා කරනවා කියන්නේ මේ පරයාත්‍ය. කොහොමද ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්න කියලා දෙන එකම තමයි මේ කරන්නේ. බණ කියනවා කියලා කියන්නේ. දැන් වසර ගණනාවක්ම ධර්ම දේශනා 100 ගණනකින් දහස් ගණනකින් අපේ නායක ස්වාමීන් වහන්සේ මීමුරේ ධම්මං ස්වාමීන් වහන්සේ උත්සාහවත් කරේ මේ ප්‍රතිපත්තිය වඩන්නේ කොහොමද කියන එක පෙන්වන්න. නිසා ප්‍රතිපත්තිය වඩන්න කියලා දෙනකොට පරයාප්තිය ඔස්සේ කියන්නේ ධර්මයේ ඔස්සේ ඒක තේරුම් ගත්ත පිරිස් වලට ප්‍රතිපත්තිය වඩන්න පුළුවන්. තේරුම් ගන්න බැරි පිරිසුත් ඉන්න පුළුවන්. ඒ කට්ටියට අපිට ආමිෂ පූජාවට යොමු වෙලා ඒ දේවල් කරගන්න ඕනේ. ඒක එපා කියන්න බැරි එකයි. හැබැයි ඒක සීමා සහිතව නුවණක් හරියව කරන්න ඕන. අන ප්‍රතිපත්ති පූජාවට යොමු වෙන්න සමාජයේ මොකද වෙන්නේ? අර පුද්ගලයන්ගේ කෙලස් අඩු වෙලා යනවා. දැන් ඉන්දියානු සමාජයේ ඒ කාලේ දාර්ශනික සමාජයක් තිබුණා කියන්නේ. රට දියුණු වෙලා හොඳ රජුරෝ බිහි වෙලා ආර්ථික ස්වයංපෝෂිත වෙලා මෙහෙම ගිහිලා තියෙන්නේ මොකද? ඒ විවිධ දාර්ශනිකයන් ඔස්සේ මිනිස්සුන්ගේ හිත හැදුණා කියන කාරණා එතන පෙන්නන්නේ. අන ආමිෂ පූජාවට හිත හදන්න බෑ. ඒක తాවකාලිකව කෙලස් යට කිරීමක් කරන්නේ. පිනක් ලබා දෙනවා. හැබැයි ප්‍රතිපත්ති පූජාව තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්න පුළුවන් නම් මොකද වෙන්නේ? අර හිතේ තියෙන ලෝභ දේශ මොහ කෙලස් දුර වෙලා, ෂේ වෙලා සමාජයේ යහපත් වෙනවා, ගැටුම් අවම වෙනවා. සමාජයේ අන්‍යෝන්‍ය සමතා ලං වෙනවා. සතුට වෙනවා, සාමකාමී වෙනවා. එතකොට මේ යහපත් පාලකයෝ බිහි වෙනවා, යහපත් පුරවැසියෝ බිහි වෙනවා. ඒ හොරකම වංචාව මරකම ය මොනවත් නැහැනේ. හිත මේවා වෙන්න.
එනිසා මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියන කාරණාව පෞද්ගලිකව තම තමන් නිවැරදි වෙනකොට මේ මුළු රටම නිවැරදි වෙන දෙයක්. මඩිහේ පඤ්ඤාසී මහානායක හඳුරත් කියලා තියෙනවා නේද? පුද්ගලයා හදා රට හදමු කියලා. ඒකට උපමාවකුත් පෙන්වනවා. එක පැත්තක කාඩ් එකක් තියෙනවා. එක පැත්තේ ලෝකේ තියෙනවා. අනිත් පැත්තේ පුද්ගලයෙක් ඉන්නවා. ඒක ඉරලා දාලා තියෙනවා. පුද්ගලයාව හැදුවාට පස්සේ රට හැදෙනවා ලෝකෙම හැදලා යනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ අනුමත කරලා තියෙන්නේ උසස් කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කරන්න කියලා තියෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන ඉහළම පූජාව. මේ කියන ප්‍රතිපත්තිය තේරුම් ගන්න ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියන කාරණාව. අනේ ප්‍රතිපත්තිය තේරුම් ගන්න තමයි අපි බණ අහන්න ඕන. බණ අහලා විතරක් හරියන්නේ නැහැ. අහන ඒකෙන් අහලා මේකෙන් යවන්න පුළුවන් අපි නිකන් පුරුද්දට අහනවා වෙන්නත් පුළුවන් නේ. එහෙම නැතුව ඒක අහලා මට එකක් ඇහුවට තේරෙන්නේ නැහැ. අපි තේරෙනකන් අහලා බලන්න ඕන. මොකද අහන්න නැතුව කරන්න බෑ නේද? අපිට පාසලට ගිහලා මොකක් හරි පැවරුවාට පස්සේ අපි හිතන්නකෝ මොකක් හරි දෙයක් තේරෙන්නේ නැතුව කරන්නේ අපි ප්‍රායෝගික පරීක්ෂණයක් කියලා මොකක් හරි හදන්න දෙනවා. ඒක තේරෙන්නේ නැතුව හදන්න බෑනේ. හදන විදිහ තේරුම් ගන්න ඕනේ. ඒ වගේ තමයි ප්‍රතිපත්තියෙන් කොහොමද බුදුන් පුජන්නේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නේ නිවන් දකින්නේ මොකද්ද කියලා මේක තේරුම් ගන්න ඕන. අනේ ධර්ම මාර්ගයෙන් පෙන්වන්නේ මේ පර්යාප්ති ධර්මයෙන් පෙන්වන්නේ ඒකයි. ප්‍රතිපත්තියෙන් බුදුහාමුදුරුවෝ පුදන්නේ. බුදුන් පුදන්නේ කොහොමද කියන කාරණාව. ඒ නිසා බණ අහන්න ඕන. අහලා පෙන්නන වචන කීපයක් හොඳ. සුතා දතා වචසා පරිහිතා මනසානුපෙක්කිතා දිට්ඨ්‍යා සුප්පටි විද්දා කියලා. අහන්න ඕන. ඒක දැනගන්න ඕන. හොඳට මෙනෙහි කරන්න ඕන. මතක තියා ගන්න ඕන. තමන්ගේ දෘෂ්ටියට ඒ කියන්නේ තමන්ගේ ප්‍රායෝගික ක්‍රියාත්මකයට යොදා ගන්න ඕන. අපි කොච්චර හවත් අර ඉස්කාලයක් නවලා තියෙනා වගේ ඒකට කොච්චර වතුර දැම්මත් යහක යනවනේ. ඒ වගේ අපි බණ අහන්න ඕන. මේකේ තියෙන දේ අරගෙන මේ මාර්ගය තේරුම් අරගෙන අනුගමනය කරන්න. ඒ නිසා නිවැරදි ධර්මයක් ඇහුවොත් අපිට ඒක තේරෙනවා. තේරුණාම ප්‍රතිපත්තිය අනුගමනය කරන්න පුළුවන් වෙන අනුගමනය කරාම කාගෙන්වත් අහහා ඉන්න ඕනේ නැහැ. කවුරුවත් සහතික දෙන්න ඕනේ නැහැ. කවුරුවත් කියන්න ඕනේ නැහැ. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. නිවන කියන්නේ මේකයි. බුදුහාමුදුරු වෙන්න සෝය කියන්නේ මේකයි. රහත් වෙනවා කියන්නේ මේකයි. සෝවාන් වුණාම තියෙන්නේ මේකයි කියලා ඔබටම අවබෝධ වෙනවා. ඒ නිසා මේ ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාව කියන කාරණා දෙක ඔබට නිවැරදිව වටහා ගන්න පුළුවන් නම් ඒ කාරණා දෙක විතරක්. නැත්නම් ප්‍රතිපත්ති පූජාව කියන එක තේරුම් ගත්තත් ඇති. ප්‍රතිපත්ති පූජාව යනු කුමක්ද? ආමිස පූජාව යනු කුමක්ද? ආමිස පූජාවෙන් සිදුවන්නේ කුමක්ද? එයින් ලැබෙන්නේ මොකක්ද? ආමිස පූජාව යනු අපිට අනාගත ජීවිතයන් වල මේ ජීවිතයේදී මෙලෝ පරලෝ වාසයේ දෙවියන් අතර මිනිසුන් අතර ආයුවන සැපබල ලබා දෙන දෙයක්. ප්‍රතිපත්ති පූජාව කියන්නේ අපගේ කෙලෙස් ෂේ කරලා ලෝභ දේශ මොහ දුක් ඇතිවන හේතු මූල හේතු අයින් කරලා මේ ජීවිතේ නිවීමක් මහා සැනසීමක් 100% සතුටේ ඉන්න මාර්ගය පෙන්වන දෙයක්. ඒ නිසා ගෞතම බුදුහාමුදුරුවෝ ඔබට පෙන්වන්න උත්සාහවත් උනේ අපේ නායක සමාජින් වහන්සේ ඔබට පෙන්වන්න උත්සාහවත් උනේ මාර්ගය. ඔබට උන්වහන්සේ වෙනුවෙන් ගෞතම බුදුන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන ඉහළම පූජා හොඳම පූජාව ඒක තමයි. මේ මාර්ගය අනුගමනය කළා ඔබ යම්කිසි මට්ටමකට එනවා නම් ඔබ සැනසීමකට එනවා නම් ඒක තමයි ඔබ උන්වහන්සේ වෙනුවෙන් බුදුන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන ඉහළම පූජාව හොඳම පූජාව. ඒක ආමිස පූජාව තරම් ලේසි නෑ. මේකට යොමු වෙන්න ඕන, අහන්න ඕන, නැවත නැවත අහන්න ඕන, විමසන්න ඕන, මෙනෙහි කරන්න ඕන, පිළිපදින්න ඕන. හැබැයි ඒකේ සුවය, ඒකේ තියෙන අවේදිත සුවය, සැනසීම ගොඩක් වැඩි ඉහළයි. ඒ නිසා ඉදිරියේදීත් අපි උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ දේශනා කළ පෙන ධර්ම මාර්ගය ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වශයෙන් ඉදිරියටත් රැගෙන යනවා. උන්වහන්සේ මේ ජීවිතේ නිවන් දකින මාර්ගයක් බොහෝ දෙනෙක් උත්සාහවත් වෙන ඒ මාර්ගය පෙන්වන්න සෑහෙන මහන්සි වෙලා හොයාගෙන ඒ යටපත් වෙලා තිබ්බ බුදුන් වහන්සේගේ මාර්ගය පෙන්වලා දුන්නා. ඒ ධර්ම මාර්ගය වැහෙන්න දෙන්නේ නැතුව නැවත
ආය යටපත් වෙන දෙන්නේ නැතුව ඉදිරියට අරන් ගිහිල්ලා මේ බොහෝ දෙනෙක් හොයන පිරිස් ඉන්න වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකයන් සිව්වණක් පිරිසෙම ඉන්නවා. ඕන් වෙත ඒ පෙන්වන්න වෙන බලාපොරොත්තුවකින් නෙවෙයි ඒ උත්සාහවත් වෙන පිරිසට නිවැරදි මාර්ගයක් පෙන්වන්න. ඕන් වෙනුවෙන් ඒක හරියට පෙන්වලා දෙන්න මාර්ගය. ඉදිරියටත් අපි යොමු වෙනවා. ඒ නිසා නැවත නැවතත් ඔබ සිහිය තබා ගන්න ඒ අපේ නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි ඉහළම පූජාව තමයි. උන්වහන්සේ යම්කිසි මාර්ගයක් පෙන්වලා දුන්නා බුදුන් වහන්සේ හොයාගත්ත. ඒ මාර්ගය අනුගමනය කළා ඔබ ඒ සුවය සැනසීම ලබා ගන්න කාරණාව. ඒ කාරණාවත් මතක් කරමින් අපි මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඊළඟට අපි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දී තිබෙන පින්වතුන්ගේ පුණ්‍යානුමෝදනාව සඳහා යොමු වෙමු. මේ උතුම් ධර්ම දේශන සඳහා ප්‍රඥා ටීවී නාලිකාව තුළින් විකාශනය කිරීමට දායකත්වය දරා තිබෙන්නේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි සෝමලතා වෙත්තසිංහ මහත්මිය, නන්දා පලිහේන මහත්මිය, හේමලතා පලිහේන මහත්මිය සහ සහෝදර සහෝදරයන් විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. ඔවුන්ගේ අරමුණු අතර තිබෙනවා මෙම උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන්නා කුසල් වසර 95ක් ආයු වළඳා 2020 ජූනි 12 වන දින පරලෝසපස්සේ ආදරණීය මෑණියන් වූ මේබල් පලිහේන මැතිණියටත් 2019 ජූනි 4 වන දින පරලෝසපත් සහෝදරයා වන රත්නපාල පලිහේන මහතාටත් මියගේ සියලු ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව. ඔවුන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙලා ඔවුන්ගේ පරලෝකීය යම්කිසි දුකින් පෙළෙන පරලෝකීය සැපතරපත් වේවා, පිනින් මද සිටිනම් පිනින් පිරේවා. ඔවුන්ටත් හැකි ඉක්මන් භවයකදී බුදුන් වදාළ ධර්මයේ ගැඹුර වටහාගෙන උතුම් වූ නිවනේ සැනසීම පිණිස උතුම් ප්‍රඥාව මෝරා යාවා කියන ප්‍රාර්ථනාවත් අපි සිද්ධ කරනවා. එසේම සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනයේ සැලසේවා. මේ භවයේදී උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. අන්න මේ ජීවිතයේ නිර්වාණය ලබන්න අපි ප්‍රතිපත්ති පූජාව කොහොමද කරන්නේ? ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියන්නේ කොහොමද මොකක්ද කියන කාරණාව වටහා ගන්න වෙනවා. අන්න ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා නම් පර්යාප්තිය හරියට තේරුම් ගන්න වෙනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන ප්‍රාර්ථනාවත් මේ දායකත්වයේ දරන්නා වූ සියලු පින්වත් උපාසක උපාසිකා පිරිස් විසින් දරනු ලබනවා. ඔන්නේ සඳහන් කරපු ඥාතීන් සම්බන්ධ ඒ වගේම ඔවුන්ගේ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පිණිස ලැබෙන්නා වූ මේ සියලු කාරණාවන් නියාකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වා කියන ප්‍රාර්ථනාවෙන් මෙතකින් මේ ධර්මානුශාසනාව නිමාඩපත් කරනු ලබනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කං තුතං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං